හොඳයි එහෙනම් අද මේ පින්වත් හැම දිනාටම අපි මේ අද අලුත් බෝඩ් එකක් නේ තියෙන්නේ. අද අලුත් බෝඩ් එකකින් මේකට හොඳ කාරණයක් ස්ටාර්ට් කරන්නත් එපාද නේද? මේ කාලේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන කාලයක් නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ අපිට බුදුරජාණන් වහන්සේගේ ගුණ සමහර වෙලාවට අර ඉන්න හින්දා ඒකේ අස්සේ ඉන්න හින්දා තේරෙන්නේ නැහැ පිට මිනිස්සු කොච්චර මේ ලෝකය ගැන හිතනවාද කියලා. අපි අර පින්වත් බෞද්ධ පිරිසක් හැටියට පොඩි කාලේ ඉඳලාම යම් ධර්ම කොටස් අහනවා. ඊළඟට චතුරාර්ය සත්‍ය පිළිබඳව ආයතන ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව පටිච්ච සමුප්පාද පිළිබඳව එහෙම අහන නිසා අපිට හේතුඵල ධර්මයන් පිළිබඳව විශ්වාසයක් එහෙම තියෙනවා. කර්මයේ කර්මඵලයේ පිළිබඳව පිළිගැනීමක් තියෙනවා. බාහිර ලෝකයේ මිනිස්සුන්ගේ හිත දිහා අපිට ඒක නිසාවෙන් වැටහෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. අපි මේ පැත්තේ නැති නිසා. ඇත්තටම බැලුවාම මේ බාහිර ලෝකයේ වෙනත් ආගම් වල ඉන්න අයට මේ හේතුඵල ධර්ම පිළිබඳව හේතුවකින් මේක හටගත්තා නේද හේතුවක ඵලයක් නේද කියන සමහර අයට ඡායා මාත්‍රේවත් නැහැ. ඡායා මාත්‍රේවත් ඇවිල්ලා නැහැ. තියෙන්නේ හැම වෙලාවෙම මේ මැවුම් වාද අදහස තියෙන මැවුම්. අපි ඇවිල්ලා කාට හරි අයිති කොටසක් කියන ඒ තද බල ඒක තියෙනවා. හේතුවකින් ඵලයක් කියලා ඒ ධර්මතාවයට ඒ ධර්මයේ වැස ගැනීමට යන්න බෑ. ඉතින් එහෙම තත්ත්වයක් තියේදී අපි මේ කිසිම දෙවි බෞද්ධයෝ දෙවියන් පිළිගන්නවා. දෙවියන් පිළිගන්නවා. දෙවියෝ ඉන්නවා කියලා පිළිගන්නවා. බෞද්ධයන්ට දිව්‍ය ලෝකවල විස්තර තියෙනවා. එතකොට ඒ දෙවියන්ගේ ආයුෂය එහෙමත් තිබෙනවා. ඒගොල්ලන්ගේ ගියේ නැතුවටත් දේශනා අනුසාරයෙන් ඒගොල්ලෝ කන බොන දේවල් පවා දැනගෙන තිබෙනවා. යන්නේන ගමන් බිමන් හිටන් මේ මිනිස්සු දැනගෙන තිබෙනවා. හැබැයි ඔය මොනවා දැනගත්තත් ඔය දෙවියන්ට ඒ තරම් දෙවියෝ ඒ තරම් කෙරුම්කාරයෙක් නෙවෙයි කියන එක බෞද්ධයෝ දැනගන්න. ඒ කියන්නේ දෙවියන්ට එහෙම කරන්න පුළුවන් දෙයක් නෑ කියන බව දන්නවා. ඉතින් ඒකේ තියෙන්නේ දිව්‍ය ලෝකයේ වුණත් ඔය මහා අපූරු මේ මහානුභාව සම්පන්නයි කියලා ඉතින් එහෙම ලෝකයක් පාලනය කරන්න පුළුවන් කොටසක් ඉන්නවයි කියලා එහෙම බාරගන්නේ නැහැ බෞද්ධයෝ. හැබැයි ඉතින් හේතුඵල ධර්මයට අනුව තමයි එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. හේතුඵල ධර්මයට අනුව තමයි එතනින් අයින් වෙලා තිබෙන්නේ. ඉතින් මේ අපි ගොඩාක් හේතු හදනවානේ. හේතු හදනවා. ඒ කියන්නේ කුසල ධර්ම සිද්ධ කර කර පුණ්‍ය ධර්ම සිද්ධ කර කර අපි හේතු ගොඩනගනවා. හේතු හදලා ඒවට වෙන නමක් කියනවා. වෙන නමකින් තමයි ඒවා අපි නිෂ්පාදනය කරන්නේ. ඒවා නිෂ්පාදනය කර කර බෑග් එකට දානවා. හරියට පැකට් එකක් හැදලා දැම්මා. ආයෙ පැකට් එකක් හැදුවා දැම්මා වගේ දානමය පින්කම් සීලමය භාවනාමය ඉතින් කුසල් බෝධි පූජා බුද්ධ පූජා වට වන්දනා අටවිසි වන්ද පූජා ඔක්කොම කර අපි ගොඩාක් කුසල ධර්ම සිද්ධ කර ඒ කුසල සංස්කාර ගොඩාක් පොදි ගහලා තියෙනවා. එහෙම ගහන්න හේතුවකුත් තියෙනවා. එහෙම ගහන්නේ ඉස්සර වෙලා අපි දැනගෙන තියෙනවා
මෙහෙම හේතුවක් හැදුවොත් එහෙම අපේ ස්වකීය බුද්ධියෙන් නුවණින් දැනගත් එකක් නෙමෙයි. මේක බුදුරජාණන් වහන්සේගේ දේශනානුසාරයෙන් අපි දැනගෙන තිබෙනවා. මේ දේ කරපු ගමන් මේ හේතුව හදපු ගමන් මේකේ ඵලය මෙච්චරයි කියලා අපිට දැනුම තියෙනවා. දැනගෙන තියෙනවා. ඒක නිසා අපි ඵලයට කැමති. අපි ප්‍රතිඵලයට කැමති. ඒ ප්‍රතිඵලයට කැමති නිසා අපි මොකද කරන්නේ? ඒ ඵලයේ විඳ ගැනීමේ ළඟ හෝදුර ඵලයේ විඳ ගැනීමේ ඵලයට ආශා කරලා ඵලයත් එක්ක බැඳෙන්න ඕනකම නිසා ඵලයත් එක්ක අපි හිතවත් වෙන්න ඕන නිසා ඵලය අපේ කරගෙන ජීවත් වෙන්න ඕන නිසාවෙන් අපි ඒකට හේතු හදනවා. ඒ හේතු හදා අපි හේතු ගොන්නක් සකස් කරගෙන ඉන්නවා. කියන්න බලන්න මේ වගේ හේතු කීපයක්. අපි හැම එක්කෙනාම ලස්සන වෙන්න කැමතියි. හැම එක්කෙනාම අපාට වෙලා දුර්වර වෙනා විකාර වෙලා එහෙම එන්න කැමති නෑ. අපි ලස්සන වෙන්නට හැඩ වෙන්න කැමති. ඒක නිසා හැඩවීමේ හේතුවක් හදනවා. නේද? ඊළඟට කෑම බීම. අපිට කාලා බීලා ඉන්න ඕන. නිකන් අපිට ප්‍රණීත දේවල් ඕන. ඒක නිසා අපි ප්‍රණීත දේවල් කන්න බොන්න හේතු හදනවා. හොඳ තැනක ඉන්න ඕන. ඒක නිසා ගයක් දොරක් ඕන. ඒක නිසා ඒකට හේතු හදනවා. ඒ වගේ ඒ හැම ඒවා ප්‍රතිඵල හම්බ වෙන හැම එකක්ම ඒ ප්‍රතිඵල හම්බ වෙන හැම එකක්ම නිකන් එන්නේ හැම වෙලාවෙම ඒ ප්‍රතිඵලයක් අපිට අනාගතයේ ගොඩ නැගින්නේ මෙතන තිබෙනා වූ හේතුයේ බලය අල්ලගෙනයි. මේකේ තිබෙන හේතුයේ ශක්තිය හේතුයේ බලය මුල් කරගෙන ඒකට අනුරූපව තමයි ඒක එතන නිෂ්පාදනය. ඒකේ තියෙන ඕකට අපි කැමති. එතකොට අපි මෙතන හේතුව හැදුවම ශක්තිය හැදුවාම ඒ හේතුව හැදිලා නැතිලා යනවා. ඒකේ හේතුව උඩට හේතුවක් හැටියට හැදුනා හේතුව නිකන් හැංගිලා ගියා. ඒක නෙවෙයි. එතකොට තියෙන එකේ ඩේන්ජර් එක තමයි හේතුව හැදිලා නැති වෙලා ගියා නම් එතකොට ඒ අනාගතයේ ඵලයක් හැදෙන්නේ ඇති වෙලා නැති වෙන්නා වූ හේතුවකින්. ඇති වෙලා නැති වෙලා යන හේතුවකින් තමයි අනාගතයේ ඵලෙ හැදෙන්නේ. එතකොට දැන් මේ වෙලාවේදී අපි මොකක් හරි අපි හිතමු මේ බෝධින් වහන්සේ වාටේ අතු ගන්න. ඒ අතු ගන්න එක පටන් ගත්තා, අතු ගා හිටියා, පිරිසුදු කරා අවසන් වුණා. එතකොට හිතේ මොනවද හැදුනේ? පුඤ්ඤාභි සංඛාර කියලා જાතියක් හේතු වශයෙන් හැදුණා. එතකොට මේ පුඤ්ඤාභි සංඛාර කියන බෝධි අතු ගෑමේ හේතුව හැදුනා නැවතුණා. එහෙමනේ. ඔක හැමදාම 24 පැයම අතු ගා ඉන්න බෑනේ. අතු ගාව පිරිසුදුනා ඉවරුණා. එතකොට හේතුව නිෂ්පාදනය වුණා වෙන්න පටන් ගත්තා වෙමින් පැවතුණා නැති වුණා. එතකොට ඇති වෙලා නැති වෙච්ච හේතුවක් නේද එතනදී. එතකොට ඒකින් ඒ වාගේ ඒකින් ඵලයක් හදන කොටත් ඵලයක් කරන්නේ මොකද්ද? ඇති වෙලා නැති වෙන යන හේතුවකින් හැදුනා නම් ඵලයක් ඇති වෙනවා නැති වෙනවා. ඒක නිසා එතන අර මෙතන ස්ථිරත්වයක් නැති හින්දාවේ අතන ස්ථිරත්වයකුත් නැහැ. ඔන්න ඔහොම දෙයක් තමයි තියෙන්නේ. මේ හේතුව කැඩෙන බින්දින එකක් නම් ඵලයක් කැඩෙන බින්දින එකක් තමයි. මැටි වලින් යමක් හැදුවා නම් මැටි එහෙට මෙහෙට දියාරුණා නම් ඒකෙන් හදපු දෙත් කැඩෙනවාමයි. ඒක නිසා මේ අපි දැනගෙන තියෙන්න ඕනේ නිර්වුල්ව. ඊ타ත්ම පැහැදිලිව නිර්වුල්ව දැනගෙන තියෙන්න ඕනේ හේතු සහ ඵල. හේතුව සහ ඵල. මේ කාරණේ මම මේ පින්වුතුන්ට අද කියලා දෙනවා මොකක් හරහාද මේ අලුත් බෝඩ් එක හරහා. මේ අලුත් බෝඩ් එකකින් තමයි ඒක කියලා දෙන්නේ. හොඳයි නේද මන්ට? අන්න ඒක. මේ කාරණේ හොඳට තේරුම් ගන්න.
මේක හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න කලබල වෙන්න එපා. එකක් තමයි මේ මම විශ්වාස කරනවා මේ අපේ හැමදෙනාම පොත් කියවනවා, බණ අහනවා, ඊට පස්සේ වෙන වෙන ಜಾති බණත් අහනවා. එක එක ಜಾති මේ ප්‍රෝග්‍රෑම් කර තමයි ඉන්නේ. හැබැයි ඒ අහන ඒවා කියපු ඒවා එහෙම මේකට ගෙනල්ලා පట్టල කරලා දාගෙන වැඩේ අවුල් කරගන්න නම් එපා. මං වගේ කියන්නේ අර අනිත් ඒ වගේ ගහන කොකු වලට ගහගෙන මේවා අමුණගෙන කරන ඒවට මම වගේ කියන්නේ නැහැ. හොඳට මේක අහගන්න මේකේ වරදක් තියෙනවා නම් මේක අපි අතල දාමු. එතකොට මේක හරිය තියෙනවා නම් අපි මේක පිළිගමු. තේරුණානේ? හරි. නෑ අපි හැම එක්කෙනාටම අවශ්‍ය මෙන්න මේක. මොකක්ද? ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාවේ කී තියෙන්නේ ප්‍රඥාවේ තිබෙන එක්තරා ගුණ විශේෂයක්. ඒ වගේ තමයි මේ ප්‍රඥාවේ තිබෙන ගුණ විශේෂයක්. ඒ ගුණ විශේෂය ඒක ඇවිල්ලා මේ රැවටෙන්නේ නැති, මුලා වෙන්නේ නැති යම්කිසි ආරම්මණයක් හරියටම ගිහිල්ලා හරියටම නිවැරදිවම දැනගන්න, තේරුම් ගන්න ගුණ ලක්ෂණය, ගුණ විශේෂය මේ ප්‍රඥාවට තියෙනවා. ඒක නිසා කියනවා විශේෂයෙන් පැහැදිලිව දකින්නා වූ ගතිය තමයි ප්‍රඥාව. පැහැදිලිව දැකියු. තවත් ඔකට කියන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. අපි මෙන්න මේක නිවැරදිව දැකීම කියලා කියන්න පුළුවන්. පැහැදිලිව නිවැරදිව දැකීම. ඒ කියන්නේ මේ පේන දේවල්, අහන දේවල්, ඊළඟට හිතන දේවල්, ඕලාරික දේවල්, සූක්ෂම දේවල්, ළඟ දේවල්, දුර දේවල් හැම එකක්ම ඊ타ත්ම පැහැදිලිව නුවණින් දකින්න පුළුවන්. ඊ타ත්ම පැහැදිලිව නිර්දිව දකින්න පුළුවන්. ඒකේ තියෙන විදිහටම දකින්නවා, දැනගන්නවා ඇරෙන්න ඊට වඩා වෙන පැත්තකින් දැනෙන්නේ නැහැ. ඒක නිසා කියනවා මොකද්ද මේකට? මෙන්න මේ ප්‍රඥාව. මේ ප්‍රඥාව අපේ පහළ වෙන්නේ නැහැ. නියපොතු වල හැදෙන්නෙත් නැහැ. ඔළුවේ හැදෙන්නෙත් නැහැ. රෝස මල් වල හැදෙන්නෙත් නැහැ. මේක අපේ හිතේ හැදෙන දෙයක්. මේක අපේ හිතේ පැලවෙන, හිතේ හැදෙන දෙයක්. හිත තියෙනවා, හැබැයි ප්‍රඥාව නැහැ. මේ හිත තියෙන හැම එක්කිනාටම හිත තියෙනවා. හැබැයි හිතේ මෙන්න මේක නැහැ. හරියට මේ රටේ මල් වගේ. මේ රටේ මල් තියෙනවා සුවඳ නැහැ. එහෙම තියෙනවනේ මන් දැන් මගේ නාසයට දැනෙන්නේ නැහැ. අනිත් පැයටත් එහෙම දන්නේ. මේ රටේ මල් තියෙනවා, ඒ මල් සුවඳ නැහැ. ලංකාවේ තියෙනවා නිකම් මේ බැද්දේ හැදෙන මල් තියෙනවා, ඒවා සුවඳයි. බලන්නකෝ ඒකේ හැටි. එතකොට ඒකෙන් කියන්නේ මේ මිනිස්සු ඉන්නවා, මේ මිනිස්සුන්ට නුවණ නැහැ. අපිට ලංකාවේ මල් වල වගේ අපිට නුවණ තියෙන ඉන්නක් නෙමෙයි. අපිට ලංකාවේ ඉන්නකොටත් හිතක් තිබුණා, මේ ඉන්නකොටත් හිතක් තියෙන ඒ වුණාට ඒ හිතේ මේව නැහැ. ඒක නිසා මේක හැදෙන්න ඕනේ. මේක හොඳට හැදෙන්න ඕනේ. ප්‍රඥාව ඇති වෙන්න ඕනේ. හැබැයි ප්‍රඥාවක් ඇති කර ගැනීමේ, ඇතිවීමේ මූල ලක්ෂණය අපේ හිතේ තියෙනවා. අපේ හිතේ තියෙනවා. සෑම මඩ තියෙන තැනකම ගොයම්
වී ඇටයක් දැම්මන් පස්සේ පැලවීමේ ගුණය තියෙනවා. හැබැයි ඒකට වී දාන්න ඕනේ නිකම්ම එන්නේ නැහැ. ඒක නිසා මේ ප්‍රඥාව කියන ප්‍රඥාවක් ඇති වෙන ප්‍රඥා මූලික ගුණයේ ලක්ෂණය අපේ හිතවල තිබෙනවා. ඒක වැඩිෙන්නේ නැති එක තමයි තියෙන්නේ. දැන් මගේ මේ කාර්යභාරය මගේ කාර්යභාරය තමයි මේ සියලු දෙනාගේම හිතවල මේ ප්‍රඥාව පැල කරන එක. ප්‍රඥාව පැල කරන එක. ප්‍රඥාව ඇති කරන්න ඕන. ප්‍රඥාව පැල කරන්න ඕන. බුදුරජාණන් වහන්සේත් කරේ සියලු දෙනාගේම හිතවල ප්‍රඥාව ඇති කරන්න පැල කරන්න ගොඩක් අවශ්‍ය කරන සාධක ධර්ම ඉදිරිපත් කරා. යම් කිසි දෙයක් පැලවෙලා යම් කිසි දෙයක් රෝපණය කරොත් ඒ රෝපණය කරපු දේ වැඩෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ සාමාන්‍ය දේ? අපි වී ගැටියක් දැම්මා. වී හරි අඹ හරි මොන හරි දෙයක් දාලා ඒක මේ යම් කිසි දෙයක් පොළොවට දැම්මා නම් ඒ පොළොවට පතිත වෙච්ච දේ පැල කරපු දේ වැඩෙන්න ඕනේ නම් මොකද්ද කරන්න ඕනන්නේ? හොඳට දෙන්න ඕනේ වතුර දාන්න ඕනේ. පොහොර දාන්න ඕනේ. නේද? ඒක නිසා දැන් මේ පින්වුතුන්ට මම කරන්නේ මොකද්ද? දැන් මේ ධර්ම කරුණු බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ධර්ම කරුණු ටික දැන් කියලා දෙනවා. එහෙනම් මේ පින්වුතුනුත් මොකද කරන්න ඕනන්නේ? මේවා අහලා කරුණු දෙකක් කරන්න ඕනේ. එකක් විටමින් ගන්න ඕනේ, දෙක නාන්න ඕනේ. එතකොට තමයි හැම හේකටම වතුර වැටෙන්න ඕනේ පැලවෙන්න. අනිත් එක තමයි නාන්න. හොඳට ප්‍රඥා වැඩෙන්න කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණේ දැන් මේ සිද්ධ කරන්නේ. අනිත් එක තමයි විටමින් මොනවද? යෝනිසෝ මනසිකාරය. හොඳට නෝනින් කරුණු කාරණා දාලා හිතන්න ඕනේ. අනිත් කාරණේ තමයි ධර්මානුකූල ප්‍රතිපදාව. එතකොට තමයි මේක වැඩින්නේ. තේරුණානේ? නැත්තම් අපි මේ බණ අහලා කොච්චර නැවත් මේක වැළෙන්නේ නැහැ. ප්‍රඥාව කියන ධර්මය අපිට අවශ්‍යයි. තව එකක් තියෙනවා මේකට මේක වගේ වැඩ කරන මෙහෙම එකක්. සංඥා. සංඥාව ඇවිල්ලා ප්‍රඥාව වගේ. සංඥා ප්‍රඥා වගේ. හැබැයි ප්‍රඥාව නෙයි. හඬ එකයි. සංඥාවේ තිබෙන්නේ එක්තරා සංඥාවේ තිබෙන්නේ මේවයි. දැන් අපි හිතමු මෙහෙම. ගොඩාක් තියෙනවා එක එක જાති දාලා. අපි පැන්සල් 100ක් විතර දාලා මේසෙට දානවා. පැන්සල් 100ක් විතර මේසෙට දැම්මට පස්සේ එකකින් එක පැන්සලක් ගන්නවා අපි. ආන්න ඒ වගේ පැන්සල් 99ක් අයින් කරනවා, එක පැන්සලක් තෝරලා ගන්නවා. ආන්න ඒ වගේ ආරම්භන තියෙනවා, දකින්නේවා, පේනේවා, අහනේවා, හිතනේවා ගොඩාක් තියෙනවා අරමුණු. ඒකෙන් එක වෙලාවකට එකක් තෝරලා ගැනීමේ හැකියාව තමයි මේ සංඥාවට තියෙන්නේ. එතකොට මොකද්ද මේක? අපි කියනවා ඒක සංඥාව කියන එකට කියනවා මොකද්ද? ඔව්. තෝරාගෙන හඳුනා ගැනීම. සංඥාවේ තියෙන එක ගතිය. තව එකක් තියෙනවා මේකට ළඟින් යන එකක් තියෙනවා. ඒකට කියනවා දැන ගැනීම කියලා. ඒකට කියනවා විඥානය කියලා. දැන ගැනීම. ප්‍රඥාවයි සංඥාවයි විඥානයයි ප්‍රඥාවයි. මේක මම මීට ඉස්සෙල්ලා කියලා දීලා තියෙනවා. හැබැයි මේ අද විශේෂ කාර්යයකට තමයි මේක මම මතක් කරේ. දැන් මේකේ වටිනාකම මොකද්ද?
ප්‍රඥාව ඇති කරගන්න ඕනේ මේක තමයි වටින්නේ. හැබැයි මේ විඥාණය නැතුව ප්‍රඥාව වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රඥාවට විශේෂයෙන්ම මේ විඥානයත් අවශ්‍යයි. විඥානයේ ඇතුලේ බද්ධ වෙලා තමයි මේ ප්‍රඥාව හැදෙන්නේ. ඊට පස්සේ දැන් මේ ප්‍රඥාවට දැනගන්න මේ සංඥාවෙන් කරන්න ඕන දෙයක් තෝරලා දෙන්න ඕන. මේ දෙන්නම පහළ වෙන්නේ. මේ දෙන්නම ප්‍රඥාවයි සංඥාවයි ප්‍රඥාවයි දෙකම පහළ වෙන්නේ මොකක් ඇතුළේද? මේ විඥානය කියන හිත ඇතුලේ. හිත ප්‍රධානයි. මේ දෙක පහළ වුණාන් පස්සේ මේක ග්‍රවුන්ඩ් එකක් වගේ සංඥාව කරන්නේ මොකද්ද? ප්‍රඥාවට උදව් කරනවා. කොහොමද උදව් කරන්නේ? දැන් මේ සංඥාව ඇවිල්ලා හරියට මල්ලි වගේ. සංඥාව ඇවිල්ලා මල්ලි වගේ. ඒ මල්ලි ගිහිල්ලා දෙයක් අල්ලගෙන ඇවිල්ලා තෝරගෙන ඇවිල්ලා අයියට දෙනවා. ඊට පස්සේ ප්‍රඥාව මොකද කරන්නේ? ප්‍රඥාව තමයි ලෝකා. අයියා වගේ ප්‍රඥාව ඒ මල්ලි විසින් තෝරලා ගත්ත, බේරලා ගත්ත, වෙන් කරලා ගත්ත දේ අයියා ඊ타ත්ම පැහැදිලිව, පිරිසිදුව, නිවැරදිව දැනගන්නවා, අවබෝධ කරගන්නවා, තේරුම් ගන්නවා. ඔය තමයි ඒ තුන්දෙනාගේ වැඩ කට්ටලේ. මේවත් හේතුඵල ධර්මයන්ට යටත්. මේක කියලා මම වෙන පැත්තකට යනවා. මේක තේරුණාද? තේරුණා නේද? මකනවා. මම මේක කියලා දෙන්නම්. ධර්මයක් තිබෙනවා මේ ප්‍රඥාව නැති වෙලාවට හිතේ වැඩ කරන ධර්මයක් තිබෙනවා. ඒක තමයි වැඩිපුරම තියෙන්නේ. ඒකට කියනවා මොකද්ද? අවිද්‍යාව කියලා, මෝහය කියලා. දැනට අපිට වැඩිපුරම තියෙන්නේ මොකද්ද? ඒ මෝහය. මෝහයෙන් කරන්නේ අර තියෙන දේවල් හොඳට පේන්න දෙන්නේ නැහැ. ඔව්. ඒක නිසා හැම වෙලාවෙම අරමුණක් ගාවට ගියාම අරමුණේ තිබෙනා වූ ස්වභාවය සම්පූර්ණම කවර් කරලා වහලා විකෘති කරලා දානවා. ඉතින් ඊට පස්සේ එහෙම කරාන් පස්සේ ඒ වැරදිච්ච එකක් තමයි පේන්නේ. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ වෙලාවේ අද මම මේ පිටුතුට කියලා දෙනවා මෙන්න මේ ධර්ම කාරණා ටික. පටිච්ච සමුප්පාදය පටිච්ච සමුප්පාදයේ අවබෝධ කරගත්ත කාලයක් මේ බුදුරජාණන් වහන්සේ විසින් අවුරුදු 2500කට කලින් හේතුඵල ධර්මයන් පටිච්ච සමුප්පාද ධර්ම හැටියට හේතුඵල ධර්මයන් නිවැරදිව එකක් පාසා හොඳට පැහැදිලිව වෙන් කරලා තේරුම් ගත්ත අවබෝධ කරගත්ත දැනගත්ත කාල පරිච්ඡේදයක් තමයි මේ. මොකද්ද? වෙසක් කාලය. වෙසක් පොරපසළොස්වක පොයේ දවසේ තමයි ඒක සිද්ධ වෙන්නේ උදේ. ඉතින් අද මේ පින්වතුන්ට මම මේ මතක් කරන්නේ ආන්න ඒ පටිච්ච සමුප්පාදයට අයිති කාරණා. සියලු දෙනාම එකතු වෙලා පටිච්ච සමුප්පාදේ කියන්න බලන්න. සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛං කම්මස්ස සමුදයෝ හෝති.
අර අවසාන කැලේ මොකද වෙන જાතියක් කිව්වේ මම. කියන්න බලන්න උපාදාන පත්‍ය ආයි කියන්න බලන්න. උපාදාන භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාය සම්භවං. ඊට පස්සේ අවසානයේ වචනයක් තිබෙනවා මෙන්න මෙහෙම. අවසානයේ වචනයක් තියෙනවා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති කියලා. දන්නවනේ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති කියලා යටින් තියෙන වචනයක් අර උඩින් කියපු ටික ඔක්කොම කියලා ඔක්කොටම කියන්නේ මොකද්ද? ඒව මේ තස්ස කියලා ඒවං ඒ තස්ස දුක්ඛක්ඛන්දස්ස මේ මුළු දුක්ඛස්කන්ධයේම හට ගැනීමයි. ඒව මේ තස්ස දුක්ඛක්ඛන්දස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති මේ තමයි දුක හට ගැනීම කියලා කියන්නේ. එතකොට මේ කියපු මේක සුළුනේ. මේක සරල නෙවෙයි. මේක හරි ගැඹීරයි. මේකේ හරි වැදගත්කමක් තියෙනවා. මේ අවසාන වාක්‍යය. බුදුරජාණන් වහන්සේ සහතිකව දේශනා කරන මෙන්න මේ විදිහට තමයි මේ මුළු දුක්ඛස්කන්ධේ මහා දුක්ඛ රාශියේ ඇතිවීම සිද්ධ වෙන්නේ කියලා. මොකද්ද දුක්ඛ රාශිය කියලා කිව්වේ? දුක්. ඔතන පංච උපාදාන ඔකේ නෑ. ඔතන පංච උපාදාන ස්කන්ධයක් නෑ. මොකක් වාක්‍යයක්වත් නෑ. මොකද්ද දුක්ඛ ස්කන්ධය කියලා කිව්වේ? අර ඒත් නෙවෙයි. අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා උපාදාන පස්ස වේදනා තණ්හා උපාදාන භව මේ ජාති ජරා මරණ මේ සෙට් එක තමයි දුක්ඛ ස්කන්ධය කියලා කිව්වේ. තේරුණාද? මේවට කියනවා මොකද්ද? මේ දුක් පිණ්ඩණය. මේ දුක් පිණ්ඩණය මේ තමයි දුක්ඛ රාශිය. මේක තමයි දුක් වටය. මේක තමයි දුක් රවුම. මෙන්න මේ දුක් රවුම මේ දුක්ඛ ස්කන්ධය හටගන්න විදිහ තමයි තියෙන්නේ. දැන් දුක්ඛ ස්කන්ධයේ මේ ඔක්කොම ටික මේ දුක් රවුමක්, රෝදයක්. මේක වීල් එකක්. wheel of suffering. මේක wheel එකක්. දැන් මේ දුක් රවුම හැදෙන්නේ දුක් රෝදේ හැදෙන්නේ ඔකේ. වෙන මොකක්වත් අත ගහන්නේ නැහැ. මේ පටිච්ච සමුප්පාදයේ උදිරට. එතකොට අවිද්‍යාව මොකද්ද? අපි මේ විදිහට දාමු රෝදයක්. අවිජ්ජා. ඔන්න එකක්. ඊට පස්සේ සංඛාර. ඊට පස්සේ විඥාන. ඊට පස්සේ නාම රූප. ඊට පස්සේ සලආයතන. ඊට පස්සේ පස්ස. ඊට පස්සේ වේදනා. ඊළඟට තණ්හා. ඊළඟට පාදා. ඊළඟට භව. ඊළඟට ජාති. ඊළඟට ජරා මරණ. මේක තමයි වීල් එක. මේකට කියනවා මොන වීල් එක කියලාද කියන්නේ? මොන වීල් එකද කියන්නේ? දුක් රෝධි.
ඒවම් ඒතස්ස දුක්ඛක් කියන්නේ දුක්ඛස්කන්ධ දුක්ඛඳ. දැන් මේ කිසිම තැනක දුක්ඛකට සම්බන්ධ නැති එකක් නැහැ. මේ ඔක්කොම නාම රූපත් දුකයි, සලආයතනත් දුකයි, පස්සත් දුකයි, වේදනාවත් දුකයි, තණ්හාවත් දුකයි, උපාදාන භවත් දුකයි, ජාති ජරා මරණත් දුකයි. මේ හැම එකක්ම දුකේ කොටස්. එතකොට මේ දුක්ඛ වීලක තමයි දුක්ඛ ස්කන්ධයක් තියෙන්නේ. එතකොට මේක හැම වෙලෙම මේකක් අතහැරෙනකොට තව එකක් අහු වෙනවා. අහු වෙන්නේ දුකේ කැලල. ඒක අතහැරෙනකොට ඒක හේතු වෙනවා තව කැලලකට. ඒකත් දුකේ කැලල. ඊට පස්සේ තව එකක් එනවා. ඒකත් දුකේ කැලල. එතකොට හැම එකෙම දුකකින් ගිහිල්ලා ආපහු එන කැරකිලා එන්නේ මොකද්ද? දුකක්මයි කැරකෙන්නේ. දුකක්මයි ඇති වෙන්නේ. ඒක නිසා මේ කියන්නා වූ වීල් එක හොඳට අපි දැනගෙන තියෙන්න ඕන. මේකේ ඉතින් මේ රවුමක් යන හින්දා දැන් මේ රවුමක් යන හින්දා මේකේ කොතන හරි ආරම්භයක් තියන්න ඕනේ. ඒක නිසා ප්‍රධාන කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගැන මෙතනින් පටන් ගත්තා. මෙතනින් පටන් ගන්න දේශනා කරනවා. ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් මේක කැරකෙනවා. දැන් මේකේ අපි සාමාන්‍ය සරලව මේක තේරුම් ගන්න විදි කීපයක් තියෙනවා. එකක් තමයි සූත්‍ර ක්‍රමයේ හැටියට තේරුම් ගන්නවා. සූත්‍ර ක්‍රමයේ හැටියට පටිච්චසමුපාදය තේරුම් ගන්නවා. අනිත් එක තමයි අභිධර්ම ක්‍රමයේ හැටියට පටිච්චසමුපාදය තේරුම් ගන්නවා. ක්‍රම දෙකයි. අනිත් කාරණේ තමයි ඔය ක්‍රමයට තේරුම් ගන්නවා වගේම අපි එදිනදා ජීවත් වෙනකොට ප්‍රායෝගිකවත් පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න ඕනේ. සූත්‍ර ක්‍රමයට තේරුම් ගත්තත් අභිධර්මයේ ක්‍රමයට හිතාගත්තත් දෙකම අපේ ජීවිතයේ තුල පටිච්චසමුප්පාදේ දකින්න නැති තාක්කල් වැඩක් වෙන්නේ නැහැ. නේද? ඒක නිසා මේ පැණි ගැන අපි තියරිටිකල් කොච්චර දැනගත්තත් ඊළඟට මේ පැණි හැදෙන තැන දැනගත්තත් මේ පැණි ගේන තැන දැනගත්තත් මේ පැණි වල පාට දැනගත්තත් අපි ඒක ටේස්ට් කරේ නැත්නම් අපි මේ පැණි යන කුමක්දයි කියලා කාලා රස විඳලා ඒ තුලින් මේ පැණි හඳුනාගත්තේ නැති තාක්කල් අපිට අර කොච්චර තියරි දැනගත්තත් අපිට ඒකෙන් ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. යන්තම් නිකන් දැනුම් මාත්‍රයක් විතරයි. ඒ නිසා මේ පටිච්චසමුපාදය දැනගන්න අපි හොඳට දැනගන්න ඕනේ මේ ජීවිතයේ ඇතුළේ පටිච්චසමුපාදය දැනගන්න ඕනේ. ඒක නිසා ඉස්සර වෙලාම අපි මෙන්න මේ කට්ටියගේ ලක්ෂණ ටිකක් දැනගන්න. මේ ඉන්න දුක්ඛස්කන්ධය දුක්ඛවුමේ ඉන්න සමාජිකයන්ගේ ලක්ෂණය. කී දෙනෙක් ඉන්නවද එතන? 12ක් ඉන්නවනේ. යා 1 2 3 4 5 6 7 8 9 10 11 12 හරි නේද? දැන් මේ 12 දෙනාගෙන් අවිද්‍යාව කියලා කියන එක මොකද්ද? අවිද්‍යාව කියලා කියන්නේ සත්‍යය වහන, සත්‍යය හංගන, සත්‍යය කවර් කරලා දාන එක්තරා විදිහක ධර්ම ස්වභාවයක් මේක හිතේ පහළ වෙන්නේ. මේ අවිද්‍යාව තිබෙන්නේ අවිද්‍යාව තිබෙන ලක්ෂණය තමයි මම මේක මේ විදිහට ලියන්නම්.
ඒකේ ලක්ෂණය තමයි සත්‍ය වැසීම. සත්‍ය වසන ගතිය තමයි මේකට අයිති වෙලා තිබෙන හැකිය. ඒ කියන්නේ එක්තරා විදිහක හිතේ තිබෙනා වූ ගතියක්. දැන් අපි යම්කිසි ආරම්මණයක් දිහා බැලුවම අපිට තේරෙන්නේ ඒ ආරම්මණයේ තියෙන හැටියට නෙවෙයි පේන්නේ. දැන් අපිට පේනවාද ඒකේ දැන් මේ අරමුණේ තියෙන නියම ස්වභාවය දැන් වැහිලා තියෙන්නේ. දැන් මේ අරමුණේ තිබෙන නියම ස්වභාවය දැන් වහලා තිබෙන්නේ. ඒක දැන් පේන්නේ නැහැ කියලා එහෙම හැඟීමක් අපිට ඇති වෙනවද? නැහැ. එහෙම හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි ආරම්මණය බාර අරගන්නවා 아무තු විදිහකට. විකෘති කරලා එක්තරා කෑල්ලක් ඒකට දාලා හරි ඒක වෙනස් කරලා විකෘති කරලා විපල්ලාසගත කරලා බාර ගන්නවා. ආන්නේ බාරගත්ත වෙලාවට අපි ආරම්මණයට ගිහිල්ලා තිබෙන්නේ හරියටම වරද්දගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වෙලාවට ඒ අරමුණේ නියම හැටි අපිට අහුවෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒක නිසා කියනවා මේ අවිද්‍යාවට තියෙන ලක්ෂණය හැකියාව ලක්ෂණය මොකද්ද? සත්‍ය වහන ලක්ෂණය. ඇත්ත తත්වයේ වහන ලක්ෂණය. අරමුණේ ඇත්ත කවර කරන ලක්ෂණය තමයි තියෙන්නේ. මේක තේරෙනවද? දෙක ඇවිල්ලා දෙවෙනි කාරණය මොකද්ද? සංඛාර. සංස්කාරයෙන් තිබෙන්නේ මේකට තිබෙන්නේ රැස් කිරීමේ හැකියාව, රැස් කිරීමේ ගතිය. රැස් කරනවා. ඒ කියන්නේ ස්ටෝර් කරනවා කියන එක එකතු කරනවා. ඒක මොකක් හරි දෙයක් එකතු කරනවා. මොකක් හරි දෙයක් එකතු කරනවා. රැස් කරනවා. මොකක් හරි දෙයක් එකාසු කර ගන්නවා. අන්නේ එකාසු කරන රැස් කරන ගතිය තමයි මේ සංස්කාර වලට තියෙන්නේ. එතකොට ඒක ඇවිල්ලා මේ ඒක චේතනාව ඔය සංස්කාර කියලා කියන්නේ චේතනාවට කියන නම. එතකොට චේතනාවෙන් තමයි එකතු කිරීම සිද්ධ කරන්නේ. මේ වැඩසටහන නවල් එකක් නෙවෙයි. අද මේ කියන වැඩසටහන මේක මේ නවකතාවක ස්වරූපෙන් නෙවෙයි මේ කියන්නේ. මේක හරි බරපතලයි. මේක හිතට තෙහෙට්ටු. මේක හිතට නිකන් අර කතාවක් අහනවා වගේ රහක් එහෙම කතා රහ ඉන්නේ. මේක ඇවිල්ලා අල්ලගන්න පුළුවන් වුණොත් අර මං ඉස්සෙල්ලා කිව්වනේ ධර්ම කරුණු තුනක් ප්‍රඥාවයි සංඥාවයි විඥානය එකේ වැදගත්ම දේ මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව ඔපරේට් වුණොත් තමයි ප්‍රඥාව හොඳට ඉදිරිපත් වුණොත් තමයි මේක අහුවෙන්නේ. ඒක නිසා මුලින්ම මේ අලුත් බෝඩ් එකකුත් අරගෙන මේ කියලා දෙන්නේ මේ පින්වතුන්ගේ ප්‍රඥාව ඇක්ටිවේට් කරන්නටයි. දැන් මේ පොඩ්ඩක් සාගෙන යනවා එකපාරම ඕක කොළ අතු දලු දාලා ඉන්නේ නැහනේ. මේක හරියට වෙලා යනවා. ඉතින් ටික දැනගන්නකොට හරියාව. සංස්කාර කියන එකේ තේරුම මොකද්ද? ලක්ෂණය මොකද්ද? ඒ ධර්මයේ රැස් කිරීම. කොතෙන්ද හරි ගියා නම් ඒක කොතන හරි අරමුණක් ගත්තා නම් ඒ අරමුණේ මොකක් හරි දෙයක් අරගෙන ඉනවා. මොකක් හරි දෙයක් එක්කාසු කර ගන්නවා. මොකක් හරි දෙයක් රැස් කරනවා. ඉතින් අපි ඔක මේ විදිහට තේරුම් ගන්න. මේ විදිහට තේරුම් ගන්න මේ තමයි අවිද්‍යාවේ තියෙන මොකද්ද ලක්ෂණය? සත්‍ය වහරණ කියන්නේ ඇත්ත தත්ත්වය වහලා තියෙන.
ඉතින් ඇත්ත තත්ත්වේ වහපු තැනකටනේ දැන් අපි අරමුණකට ගියාන් පස්සේ ඒ ඇත්ත තත්ත්වේ වහලානේ තියෙන්නේ. එතකොට අපිට එතෙන් ඇත්ත තත්ත්වේ වහපු තැනකින්නේ එක දෙයක් එකතු කරගන්න වෙන්නේ. නේද? එහෙම එකතු කරනකොට හොඳට හිතලා බලන්න අපිට ඇත්ත දෙයක් හම්බ වෙනවා. ඇත්ත දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඇත්ත වහලා තියෙන්නේ. ඇත්ත වහපු නිසා අපි නිකන් ඉනවද එකතු කරගන්න නැතුව? නෑ. එකතු කරගන්නවා වැරදි දෙයක්. අපි බොරු දෙයක්, නොගැලපෙන දෙයක් තමයි එකතු කරගන්නේ. ඇයි එහෙම කරේ? හේතුව ඒ විදිහට තමයි එකතු කරන වෙලාවේදී අර අවිද්‍යාව මොකද කරේ? එයා ඔන්නෝහේ තියෙනවා කියලා අර හරියටම තිබුණොත් අතහැරලා දාන්න පුළුවන්. ඒක නිසා වරද්දලා දැම්මා. ඉතින් ඊට පස්සේ එකතු කරගත්තා. වැරදි දෙයක් ගත්තේ. එකතු කරගත්තේ වැරදි දෙයක්. අපි අරමුණකට ගියායින් පස්සේ හැම තැනකදීම ඔය අරමුණේ නියම ගතිය වහලා තිබෙන නිසා අවිද්‍යාවෙන් අපි එකතු කරගෙන ඉන්නේ වැරදි දෙයක්. බලන අරමුණෙන් වැරදි දෙයක් අරගෙන ඉන්නේ. අහන එකෙන් වැරදි දෙයක්. ස්පර්ශයෙන් වැරදි දෙයක්. ආග්‍රහණයෙන් වැරදි දෙයක්. රසයෙන් වැරදි දෙයක්. හිතන එකකින් වැරදි දෙයක්. හැම තැනින්ම එකතුවක් කරගෙන එනවා, රැස් කරගෙන එනවා. එහෙම රැස් කරන එකතු කරන දෙයක් තියෙනවා. දැන් මේ අපේ හිත දැන් ඕක කියනකොට මේක එහෙනම් ඉක්මනටම මේ එකතු කරන එක නැති කරා නම් හරිනේ කියලා එහෙම හිතෙනවා. එහෙම හිතුවා මාත්‍රෙම ඔක වෙන්නේ නැහැ. හැම වෙලාවෙම මේක තියෙන්නේ මේ මොකක්ද ඔකට කියන දැන් මේ පිඟුතුන් පිට කහනවා නේද? පිට කහනකොට මොකෙන්ද කහන්නේ? අතින් නේද කහන්නේ? අතින් නිකන් පිට කැහුවන් පස්සේ මොකක්ද අවසානයේ එකතු වෙන්නේ? පිට කැහුවන් පස්සේ මොකක්ද එකතු වෙන්නේ? නියපොතු වලට කුණු එකතු වෙන්නේ. නියපොතු වලට එකතු වෙන්නේ කුණු. නේද? දැන් බලන්න නිකන් කහපු ඩිංගට එකතු වුණා නේද කුණු ටික? ඒ වගේ තමයි අපි යම්කිසි අරමුණකට ගිහිල්ලා ඒ අරමුණේ නිකම් පොඩි ඩිංගකට පිරිවැදුණා නම් පොඩි ඩිංගකට නිකන් ඒකේ ගැවසුණා නම් අර යම්කිසි අපේ ඇඟ කැහුවම පස්සේ යන කුණු ඩිංගක් විතරයි. අරක එහෙම නෙවෙයි කුණු කන්දරාවක් එකතු වෙලා ඉන්නේ. ඒ වගේ හැම වෙලාවෙම එකතු වෙන ගතිය, රැස් වෙන ගතිය තියෙනවා. හරි භයානකයි. අපි හැම එක්කිනාගේම හිතවල ඔය එක්කාස වෙන ගතිය තියෙනවා. ඕකට කියනවා ලස්සන වචනයක් දාලා තියෙනවා. ඒක නිකන් මේ ඒක ඇවිල්ලා ඔෆිෂල් වචනයක්. ඕකට කියනවා මේ සකස් කරනයි කියලා. ඔන්න වචනේ. සකස් කරනයි කියලා. ඇත්තට සකස් කරලා නිකන් තියලා ඉන්නේ නැහැ. කරන්නේ මොකද්ද? සකස් කරනවා කියලා ලස්සන වචනේ වුණාට මේ බෑග් එකේ දාගන්න එකක් කරන්නේ. අහුල ගන්න එකක් කරන්නේ. එකතු කරන එකක් කරන්නේ. රැස් කරන එකක් කරන්නේ. කියන්නේ නම් සකස්. බැලුවේ සකස් කරනවා. එහෙම නෙවෙයි. එකතු කරගෙන ඉන්නේ. හැම වෙලාවෙම එකතු කරන්නේ මොකද්ද? අනාගතයේට නැවත ඵලයක් එන එකක් තමයි එකතු කරන්නේ. දැන් එතකොට තේරෙනවා නේද? රැස් කිරීමේ ගතිය සංස්කාරවලට ලක්ෂණේ තියෙනවා. ලක්ෂණයක් හැටියට තියෙනවා. අනිත් එක සත්‍ය වහන එක තමයි අවිද්‍යාවට තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒකට චේතනාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අන්න ඒක තමයි මම හැබැයි හිතුවා ඔක මේ කවුරු හරි අහයි කියලා. දැන් වචන සෙට් එකේ ඉන්න කට්ටියනේ ඒගොල්ලෝ. අපි දැන් උඩාක ඉන්නේ වචනේ. හරි. මම මේක වෙනස් කරනවා.
හරි. දැන් හරි. මොකද්ද මේ රැස් කරන මොකද්ද කරේ? කවුද රැස් කරේ? කවුද රැස් කරේ? චේතනාව. චේතනාව තමයි රැස් කරේ. හැබැයි චේතනාව මෙතන හිටියේ මොන නමින්ද හිටියේ? අන්න ඒකනේ. ගමේ සිරිපාල අයියා කොළඹ වැඩනකොට ඔෆිස් එකට ඇවිල්ලා ඉන්නේ මැනේජර් කියලා. තේරුණාද? ගමේ ඉන්න සිරිපාල අයියා කොළඹ ඔෆිස් එකට ආවන් පස්සේ ඔෆිස් එකේ මිනිස්සු හම්බෙන්න යන්නේ සිරිපාල අයියා හම්බෙන්න කියලාද යන්නේ? කම්පැනි එකේ වැඩ කරනවා. මොන නමින්ද යන්නේ? මැනේජර් මාත්‍ය හම්බෙන්න කියලා යන්නේ. ඒක නිසා චේතනාව කියන එක ගමේදී එයාට කියන්නේ මොකද්ද? චේතනා අයියා කියලා. පටිච්ච සමුප්පාදයට එයාට කියන්නේ මොකද්ද? සංකාර මහත්තයා කියලා. ඒකට හේතුව අපේ මේ පින්වතුන් වචන දන්නවා. ඒ වචන දැනගෙන මූල ධර්මයේ දන්නේ. ඒක නිසා තමයි මම මේ ටික මේ සුදු බෝඩ් එකකින් කියලා දෙන්නේ. දැන් තේරුණාද මේ මහත්මයා? හරි. දැන් තේරුණාද මේ කවුද මේ ඉන්නේ කියලා? දන්නව නේද? අන්න. ස්වාමීන් වහන්සේ කිව්වා මුලින්ම චේතනාව රැස් කිරීම කියනකොට කරන්නේ චේතනාව වලින් රැස් කරන්නේ කියලා. අද කිව්වද? ඔව්. කියලා දුන්නා. දැන් ඔය සංකාර විස්තර කරනකොට පළවෙනි වාක්‍යය උනේ චේතනාව වලින් රැස් කරනවා කියන එක තමයි ඔබ වහන්සේ ඉස්සෙල්ලා. එහෙම කිව්වනේ. අන්න දැක්කද බලන්න. එහෙම කියලා දෙද්දිත් නෙමෙයි ඒක තියෙනවා අපි මේ හේතුව ඒ වචනවල වචන අපිට තියෙන මෙහෙම එකක්. වචන දන්නේ නැතුව වචනේ හරි අර්ථය දන්නේ නැතුව අපි මේ වචන හරි ලස්සනට අල්ලගෙන ඉන්නවා. අපි හරියට ටයි එක වගේ. ටයි තියෙනව නේද? අපි ටයි බෑන්. හැබැයි ඇත්තට ටයි එකේ මොකද්ද තියෙන ගතිය? ඔය ඔක්කොම වැඳගෙන ගියාට වඳින්නේ බෙල්ලි. ඇත්තට බලන්න ටයි එකේ තියෙන මොකද්ද? කලිසමක් නම් ප්‍රයෝජනයි. සායක් නම් ප්‍රයෝජනයි. හැට් එකක් නම් ප්‍රයෝජනයි. ෂර්ට් එකක් නම් ප්‍රයෝජනයි. කැප් එකක් නම් ප්‍රයෝජනයි. ඔළුව වහගන්න. ටයි එකේ ප්‍රයෝජනය කියන්නේ කොහොමද? ඇත්තටම හද තියන්නේ. වැඩක් තියෙනවා ටයි. ඔන්න ඔය වගේ සමහර වචන තියෙනවා ඔය ටයි එක වගේ. ඔහේ බැඳගෙන ඉන්නවා. ඒක මොකටද කියලා දන්නේ නැහැ. මම එක වෙලාවක හිතුවා මේ මිනිස්සු මේක බනින්නේයි කියලා. මට හිතෙන විදියක්ද නැත්නම් මගේ කොයි කාර්යයක්ද මන් දන්නේ නැහැ. මට එහෙම හිතෙනවා. ටයි එකක් බැඳන් පස්සේ මොකක්ද ඇති වෙන්නේ කියලා. මේ ආඩුවේ බලන්න. එහෙමද? ලංකාවේ වැඩි ලංකාවේ. හොඳයි. ඊළඟ කාරණා. ඒ කියන්නේ වචනය දැනගන්න වචනේ මත මේ ඉන්නේ නැතුව අර්ථය දැනගන්න. වචනේ මින් නැතුව අර්ථය දැනගන්න. එතකොටයි ධර්මයේ ජීවිතේ දකින්න පුළුවන්කම තියෙන්නේ. අර වහේදී විචාර. අන්තිම මොකද්ද? විඥාන. විඥානයේ තිබෙන ලක්ෂණය මොකද්ද? හැකියාව. එයාට තියෙන පුළුවන්කම. එයාගේ හයිය. අරමුණ දැන ගැනීම. අරමුණ දැනීම. එයාට තියෙන අරමුණ දැනන ගතිය. විඥාණයට පුළුවන් ද සත්‍ය වහන්න? බෑ. විඥාණයට පුළුවන් ද එකතු කරන්න? බෑ. මේ විඥානයේද අවිද්‍යාව? නැහැ. විඥානයේද සංඛාර? නැහැ. මේ විඥානේ එකක්, සංඛාර කියන්නේ එකක්, අවිද්‍යාව කියන්නේ එකක්. මේ දෙන්න කරන වැඩ එකක්වත් මෙයාට කරන්න බෑ. මෙයාට කරන්න පුළුවන්කම තියෙන විඥාණයට පුළුවන් ගතිය තියෙන මොකද්ද? අරමුණ
දැන ගැනීම උඩින් යන්තම් දැන ගැනීමක් විතරයි. උඩින් යන්තම් දැන ගැනීමක් විතරයි. දැන් යනකොට මෙහෙම අපි බලමු ගෙදර ඉන්නකොට ඉස්සරහා පාරේ කවුරු හරි යනවා. එහෙම යනකොට මිනිස්සෙක් යනවා කියලා දන්නවා. කවුරු හරි යනවා. හැබැයි ඒ යන එක්කෙනා ඇවිල්ලා රංජිත් මාමද එහෙම නැත්නම් ධනපාල අයියාද එහෙම නැත්නම් සිරිල්ද එහෙම නැත්නම් ග්‍රාම සේවක මහත්තයාද එහෙම කියලා කවුරුවත් මෙහෙ හඳුනා ගන්න දැනගන්න බෑ. නිකන් හැබැයි යන්තම් යන මාත්‍රයක් විතරක් දැනෙනවා. මේ විඥාණය ඇවිල්ලා අරමුණ දැනීම මාත්‍රයක් විතරයි. විඥාණය කියන්නේ අරමුණ දැන ගැනීම මාත්‍රයක් විතරයි. මේ රාණට තේරුණා? වැටුණාද? ආය පස්සේ එහෙම ස්වාමීන් වහන්සේ මෙහෙමයි කියලා අහන්න දෙන්නේ එපා. හරි. එතකොට මේ තුන් දෙනාගේ හැකියාවල් තුනක් නේද තියෙන්නේ? විඥානය කියලා කියන්නේ අරමුණ දැන ගැනීමක් විතරයි. යම්කිසි විඥානයේ යම්කිසි අරමුණකට හැරුණාම ඒ අරමුණ ගැන ඉන්නකොට මෙයාත් විඥානයේ ගිය තැනම තමයි ඉන්නේ. මේ සංඛාර කියන එක කියන විඥානයේ තියෙන තැන තමයි අරමුණේ තමයි ඉන්නේ. මෙයා ගිහිල්ලා නිකන් ඉන්නේ නැහැ. මොකද කරන්නේ? මොකද කරන්නේ? නෑ මොකක්ද කරන්නේ? එයා කරන්න දේ තමයි අර මේ දැන් මෙහෙම සමහර අය මෙහෙම අත තියාගෙන දැකලා තියෙනවා මෙන්න මෙහෙම කරනවා. කූරනවා. පහුරු ගානේ දැකලා තියෙනවද? මොනවද කරන්නේ? රැස් කරනවා. එකතු කරනවා. එකතු කරනවා. ආන්නේ වගේ එකක් තමයි මෙයා කරන්නේ. යන්න තැන හීරුවා. යන තැන එකතු කරා. යන තැන මොකක් හරි දෙයක් අල්ලගත්තා. යන තැන දෙයක් අරගෙන ආවා. යන්නේ මෙයත් එක්ක. අන්න ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. හරි. දැන් මේකේ ලක්ෂණය මොකද්ද? ඊළඟ කාරණා දෙක දෙවිදියට කියන්නේ. ඊළඟට තියෙන මොකද්ද? නාමය හඳුන්වලා තියෙන මෙන්න මෙහෙම. එකක් තමයි නාම ධර්ම කියලා කියන ඒවා ආරම්මණයට වැක්කෙන නැවෙන ගතිය. නැමෙන ගතිය. මෙහෙම හොඳයිද? අපි මෙහෙම දාමු. ඊරින්වත් එපායි. අරමුණට නැමෙන ගතිය. නාම වල තියෙන්නේ ඔක අරමුණට නැමෙන ගතිය තියෙනවා. අනිත් එක තමයි රූප වල තියෙන්නේ රූප වල තිබෙන්නේ හැම වෙලෙම වෙනස් වෙන ගතිය. රූපණ ගතිය. රූප වල තියෙන්නේ වෙනස් වෙන ගතිය. දැන් එතකොට අරමුණට නැමෙනේවත් ලක්ෂණේ තිබෙනවා නාම ධර්ම වල. ඒ වගේම වෙනස් වෙන ගතිය තිබෙනවා රූපණේ වෙන ගතිය තිබෙනවා රූප වල. දැන් කීයක් කිව්වද? ඊට පස්සේ කියන ආයතන ගතිය. ඒකට කියන්නම් මෙහෙම සලායතන කියලා කියන්නේ නැතුව සලායතන තමයි තියෙන්නේ. හැබැයි ඒකේ තියෙන්නේ ආයතන ගතිය තියෙන්නේ. දැන් අයක් තියෙනවා. ඒක නිසා සලායතන කියලා කියනවා. ආයතන 6 කියලා දාමු.
එහෙම කියනවාද නැත්තම් සලායතන මේ ආයතන වල ස්වභාවය තමයි මේක හැබැයි තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගන්න ඕනේ මේ ගොඩාක් පරිස්සමෙන් මේ ආයතන කියන එක. මේක තේරුම් ගන්නේ මෙහෙමයි. මේ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගැනීමේදී මම ක්‍රම තුනක් කිව්වා. මොකක්ද ක්‍රම තුන? සූත්‍ර ක්‍රමයට අපි මේ කියන්නේ සූත්‍ර ක්‍රමයට අපි පටිච්ච සමුප්පාදයේ දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඊළඟට අභිධර්ම ක්‍රමයට පටිච්ච සමුප්පාදයේ දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. මේ පටිච්ච සමුප්පාදී සූත්‍ර ක්‍රමයට දේශනා කරනකොට ওই විදිහට තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං නාම රූප ඔය විදිහට තමයි තියෙන්නේ. අර තියෙන්නේ මේ සෙල්ෆෝන් ඕෆ් කරන්න. සෙල්ෆෝන් ඕෆ් කරලා දාන්න. මියුට් කරන්න. ඒකට කියන්නේ මියුට්. දෙවෙනි එක මොකද්ද? අභිධර්ම ක්‍රමය. අභිධර්ම ක්‍රමයට පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්නකොට චිත්ත, චෛතසික, රූප ඒවා හොඳට දැන හඳුනාගෙන ඒ වගේ හැඩතල වෙනම දැනගෙන ඊට පස්සේ තමයි පටිච්ච සමුප්පාදය අභිධර්ම ක්‍රමයේ හැටියට තේරුම් ගන්න. එතකොට විස්තර වැඩි අභිධර්ම ක්‍රමයේ. හැබැයි මේ එක්තරා මට්ටමකින් දේශනා කරනවා සූත්‍ර ක්‍රමේ, විස්තරාත්මකව දේශනා කරනවා අභිධර්ම ක්‍රමේ. හැබැයි අභිධර්ම ක්‍රමයට දැනගත්තත් සූත්‍ර ක්‍රමයට දැනගත්තත් අපි මේ පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ බෝඩ් එකේ නෙවෙයි. පටිච්ච සමුප්පාදයේ තිබෙන්නේ අර පොත්වලත් නෙවෙයි. පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ අපේ ජීවිතයේ ඇතුලේ. ඒක නිසා ඔය සූත්‍ර ක්‍රමයට ඉගෙන ගන්න, දැනගන්න පටිච්ච සමුප්පාද කොටස, අභිධර්ම ක්‍රමයට දැනගන්න, ඉගෙන ගන්න පටිච්ච සමුප්පාද කොටස අපි ජීවිතය තුළ හාරා අවුස්සා බලන්න ප්‍රායෝගිකව දකින විදිය දැනගන්න ඕනේ. එතකොට තමයි ඒක භාවනාවක මිශ්‍ර වෙලා අපිට පටිච්ච සමුප්පාදේ තේරෙන්නේ, වැටහෙන්නේ. ඒක තමයි හොඳම හොඳ පටිච්ච සමුප්පාදේ. අර ක්‍රම දෙක ඒකට පිටුවහලක්, උපකාරයක්, උදව්වක් වෙනවා. ඒක නිසා මේ සලායතන කියන එකත් ওই විදිහට දැනගන්න ඕනේ. සලායතන කියලා කියන්නේ මෙහෙමයි. අපි අද භාවනා වැඩසටහනක් පවත්වනවානේ. මේ භාවනා වැඩසටහන ඕක වහලා දාන්න. හරි. දැන් මේකේ ඇතුලේ අපි භාවනා වැඩසටහනක්, දහම් වැඩසටහනක් පවත්වනවානේ. එතකොට අපි සියලු දෙනාටම ඉඳගන්න. අපි සියලු දෙනාටම එකට කතා කරන්න. බේස් එකක් තියෙනවනේ. නේද? එතකොට ඒ බේස් එක නේද මේ ශාලාව. ඒ ශාලාව ආධාර කරගෙන නේද අපි මේ භාවනාව කරන්නේ. ඒ ශාලාව ආයතනයක්, සෙන්ටරයක් කරගෙන නේද අපි මේ සාකච්ඡාව කරන්නේ, වණ කියා දීම කරන්නේ. එතකොට මේ ශාලාව ඒකට සෙන්ටර් එකක් නේද? නේද? ආන්න ඒ වගේ ඔය අවිද්‍යා සංඛාර විඥාන නාම රූප ඔය සෙට් එක වැඩකරනද ඒ වැඩ කරන වෙලාවට අවශ්‍යයි ඒ කට්ටියට ගිහිල්ලා වැඩ කරන්න බේස් එකක් අවශ්‍යයි. ආන්නේ බේස් එකට කියනවා මොකද්ද? ආයතනය කියලා. ආයතනය. වැඩ කරන්න ආයතනයක් කියලා කිව්වොත් හරි. ක්‍රියාත්මක වෙන්න ආයතනයක් කියලා කිව්වොත් හරි. ඕක තව ටිකක් මේ විදිහට දැන් අපි විහාරයට ගිහිල්ලා බුද්ධ වන්දනාව කරනවා. හොඳට හිතන්න. විහාරයට ගිහිල්ලා බුද්ධ වන්දනාව කරන වෙලාවට අපිට මේ බණ අහහා මේක ඉන්නත් පුළුවන්ද? බෑ. මේක නවත්තන්න. මේක නවත්තලා මේ ටික ඔක්කොම යන්න ඕනේ කොහෙටද? විහාරයට. එතකොට එතන තමයි ආයතනෙ වෙන්නේ. එතන තමයි ආයතනෙ වෙන්නේ. එතන තමයි අපේ බුද්ධ පූජාවට වන්දනාවට ආයතනෙ වෙන්නේ විහාරය.
ඊට පස්සේ දැන් ඕකත් නවත්තලා මේකත් නවත්තලා දැන් මේ පිංගුතුන් යනවා කොහෙටද? මේ ගිලම්පස ගන්න යනවා. අතන යහපැති කිචන් ඒරියා එකට. එතකොට ඒ කිචන් ඒරියා එකේ කිචන් එකේ ඒක එතන තේ ගිලම්පස ආදී දේවල් ගන්නකොට ඒ ටික ගන්න උණු කරන්න තේ හදන්න ඔක්කොටියම කරලා එතන ටික තේ බොණ්ඩ පාවිච්චි කරන තැනද එතන ඒ වැඩේට ආයතනය වෙන්නේ කොහොමද මොකද්ද? එතන. දැන් එතකොට තියෙනව නේද? ගිලම්පස තේ පරිභෝග කිරීමට කිචන් එක උදව් වෙන උපකාර වෙන ආයතනයක් වෙනවා. බණ ඇසීමට භාවනා කිරීමට මෙතන ආයතනයක් උදව් උපකාරයක් වෙනවා. වන්දනා කිරීමට විහාරය ආධාර වෙනවා උදව්වක් උපකාරයක් වෙනවා. එතකොට තේරෙනව නේද මේ යම්කිසි සමූහයකගේ ක්‍රියාවකට සමූහයකගේ තිබෙනා වූ ක්‍රියා එකතුවකට එක තැනක් බේස් වෙනවා කියලා තේරෙනව නේද? ආන්නය ඒකට කියනවා මොකද්ද? ආයතනෙ. ආයතනයක් වෙනවා. දැන් අපි මෙහෙම හිතන්න බලන්න. මේ ඇහැ තියෙනවා. ඇහැ ඇවිල්ලා බැලීමේ ක්‍රියාව කියන එක නේ තියෙන්නේ. බැලීමේ ක්‍රියාව සිද්ධ කරනකොට බැලීමේ ක්‍රියාව සිද්ධ කරන නිකන් රූපය ඇත්තට එතනනේ රූපයයි හිතයි ඊට පස්සේ චෛතසික ධර්ම ටිකයි ඔක්කොම ටික එකතු වෙලා රූප ගන්න දෙනුව කරන තැනනේ ඔය. රූපය පිළිබඳව ඒ වෙලාවට තමයි අර විඥාණය ගිහිල්ලා මේ ඇහි පట్టල වෙලා රූපේ පැත්තට එතකොට රූපය පැත්තට හැරිලා චක්කු විඥාණය කියන එකට ඒ බැලීමේ ක්‍රියාව කරගන්නට පුංචි කාමර පොඩ්ඩක් නෙමේ මේ ඇහැ කියලා කියන්නේ ආයතනයක් නේ. තේරුණා නේද? එතකොට අපි හිතුවොත් මෙහෙම අපි ඇස් පියා ගන්නවා. චක්කු විඥාණයට ඕන ඒත් මලක් දිහා බලන්න. චක්කු විඥාණය එනවා කන හරහා. ඇවිල්ලා නිකන් පොඩ්ඩක් එළියට දාලා බලනවා. පුළුවන් ද ඔක කරන්න? බෑ. හේතුව චක්කු විඥාණය විතරක්ම නෙවෙයි උතෙන් දෙන්නේ. චක්කු විඥාණය ප්ලස් චෛතසික ධර්ම ටිකුත් එනවා උතෙන් 7ක් විතර එනවා. චක්කු විඥානයයි චෛතසික ධර්ම 7කුයි ඔක්කොම ආවම පස්සේ ඔක්කොම මණ්ඩලේ ඉන්න කී දෙනෙක්ද? චක්කු විඥානයයි චෛතසික 7 දෙනෙකුයි එනවා. අර රූපේ බලන්න. 8ක් එනවා. ඔය 8 දෙනාගේ වැඩ ටික සිද්ධ වෙන්නේ කොයි හරියද? මේ ඇහි. ආන්න ඒක නිසා තමයි ඇහැ අර 8 දෙනාගේ වැඩ සම්භාරයට ආයතන වෙනවා කියලා කියන්නේ. ආයතන. ඒ වගේම දැන් අපි සියලු දෙනාගේම එක්කාසු වී ධර්ම සාකච්ඡාවට නේද ධර්මයේ ඇසීම කීම හිතීම මේ ඔක්කොටම මේ ශාලාව ප්‍රයෝජනවත් වෙන්නේ ආයතනයක් වෙන්නේ. අපි සියලු දෙනාගේම වන්දනාවටනේ අර විහාරය ආයතනයක් වෙන්නේ. ආන්නේ වගේ මේ කියන්නා වූ චෛතසික ධර්ම 7යි විඥානයයි කියන්නා වූ මේ 8 දෙනා මේකට බහැලා ඒ 8 දෙනා එකතු අර වර්ණ රූපේ දිහා බලන්න එතකොට තමයි ආයතන වැඩි සිද්ධ වෙන්නේ. තේරුණානේ? මේම කියනකොට නිින්ද යනව නේද? මේක නවකතාවක් නෙවෙයි. අපි නවකතා අහපු හින්දා තමයි අපිට නව බව ඇදලා තියෙන්නේ. ඒක නිසා මේක ඇවිල්ලා මේ පටිච්ච සමුපාදය ගාම්භීරයි. දේශනා වශයෙන් ගාම්භීරයි, අර්ථ වශයෙන් ගාම්භීරයි. ඒක නිසා මම මේ වස් කාලය තුල මේ පින්වුතුන්ට මේක කියලා දෙන්න ඕනේ කියලා හිතාගෙන ගොඩාක් තියෙනවා. ඉතින් කියලා දෙන්න ඉතින් මේ එන්නේ මාසෙකට සැරයයි. ඒකින්ද ඒ ටිකේ කියලා දෙමුට. කන දිහා බැලුවන් පස්සේ කනෙන් කරන්නේ මොකද්ද? ශබ්දයක් අහන එකනේ. ඒ වෙලාවටත් මොකද කරන්නේ? චෛතසික ධර්ම 7කුයි විඥානයකුයි ගිහිල්ලා එතනත් ඉන්න 8 දෙනෙක් ඒ 8 දෙනා අර ශබ්ද මොකක් හරි දැනගෙන එනවා. ඊළඟට දිවෙමුත් එහෙමයි. නාසයෙමුත් එහෙමයි. කයෙමුත් එහෙමයි. හිත ඇතුළෙත් ඒ වගේ.
හිතත් ආයතනයක් වෙනවා. දැන් එතකොට ඇස, කන, නාසය, දිව, ශරීරයේ මේ ස්ථාන පහේම ඔය රංචුවට ගිහිල්ලා එක එක වැඩ කරන්න ආයතන පහක් තියෙනවානේ. ඊට පස්සේ ඒ පහෙන් කරපු දේවල් ඊට පස්සේ ඇතුලේ ගිහිල්ලා ඒවා හිත හිතා පරණ ඒවා, අලුත් ඒවා, අනාගත ඒවා, වර්තමාන ඒවා දම ඇතුලට ගිහිල්ලා ඒවා හිත හිතා වැඩ කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? එතනත් ආයතනයක් තියෙනවානේ. ඒක නිසා ආයතන කීයක් තියෙනවද? 6ක්. ඇත්තටම මේක මේ මම මෙහෙම කියන්න. ඒක ධර්ම විරෝධී වෙන්නේ නැහැ. ඒකේ ධර්ම විරෝධී වුණොත් එහෙම මම ඒක ධර්මයත් එක්ක බුදුරජාණන් වහන්සේත් එක්ක ගෞරවයෙන් බලා ගන්න. මේ මට එහෙම තියෙනවා බයක් එහෙම නැහැ. හේතුව ධර්ම විකෘති කරන්නේ නැති නිසා මේකේ තියෙන්නේ ආයතන තියෙන ආයතනීය ගතිය. ආයතනීය ගතිය. ආයතනීය ලක්ෂණය. මම මේ පින්වතුන්ගේ තීරුම් ගැනීමට මෙහෙම එකක් දාන්නම් යටින්. ඒ තමයි මධ්‍යස්ථාන ගතිය කියලා. හරි නේද? එයම් මධ්‍යස්ථානයක් වෙනවා. ඒක සෙන්ටර් එකක් වෙනවා. මේ මධ්‍යස්ථානේ බරපතල වැඩි නේද? මොකක් හරි වෙන එකක් කියන්න පුළුවන්ද? මහත්තයා හිතන්නකෝ බලන්න මහත්තයා. හිතන්න. එක්වන හිතන්න. වැඩපොළ ගතිය කිව්වොත් ඒත් හරි නේද? ඔව්. වැඩබිමක් කියන එකත් හොඳයි නේද? ඔව්. අපි හිතමු මෙහෙම ආයතනීය වැඩබිම් ගතිය කියලා. වැඩබිම් ස්වභාවය. අපි දාම් ගතිය. වැඩබිමක තියෙන මොකද්ද? වැඩබිමක තියෙන වැඩක් කරන්න ඒක භූමියක් වෙනවා නේද? එතකොට මේ කියන්නා වූ චෛතසික ධර්ම ටිකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ වැඩේ කරන්න මේ ආයතනයක් වුණානේ, සෙන්ටරයක් වුණානේ. ඉතින් ආන්නේ ඒ වාගේ ගතියක් තියෙනවා මේ ඔය ආයතනවල. ඉතින් මේ ආයතන වලට ආවම පස්සේ මේ මෙතෙන්ට එනවා මේ නාම ටිකකින් ඇවිල්ලා ඊට පස්සේ විඥානයකුත් ඇවිල්ලා සංස්කාර කවුද සංස්කාර කියන්නේ මහත්තයා? චේතන. එයාත් මෙතෙන්ට ඇවිල්ලා අවිද්‍යාවත් ඇවිල්ලා ඔක්කොම ටික ඇවිල්ලා තමයි මේ වැඩේ කරන්නේ. එතකොට ආයතනීය ගතිය තියෙනවා. මේකේ ලක්ෂණය ආයතනයක තිබෙන ලක්ෂණය ඔය තියන්නේ. තව එකක් තිබෙනවා උඩ කියනවා නිස්සරේ ගතිය කියලා. මම ඒකත් ඉස්සෙල්ලා කියලා තියෙනවා නිස්සරේ ගතිය කියලා. ඊළඟට එකක් තියෙනවා. තව මොකද්ද? ස්පර්ශ. හැබැයි පස්සේ තේරුම් ගත්තාම මේක ටිකක් තව ටිකක් වැඩිපුර තේරුම් ගන්න පුළුවන්. මේ ඒකට තියෙනවා මෙහෙම ස්පර්ශය කියලා කියන්නේ යම්කිසි තැනක වැඩක් කරන්න නම් ඒකට අවශ්‍යයි ඒ වැඩේට උපකාර වෙන දේවල් අවශ්‍යයි. මේ ශාලාවේ අපි මේ ධර්මයේ ඉගෙන ගන්නවා, ධර්මයේ කතා කරනවා, අහනවා, හිතනවා මේ වැඩේ කෙරෙන්න මේ පින්වතුන් ටික ඔක්කොම දැන් වාඩිලා ඉන්නවා. මමත් ඉන්නවා. එතකොට මේ අපි ඔක්කොම වාඩි වෙලා හිටියයි කියලා ඒ කටයුත්ත සම්පූර්ණ සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේකේ තියෙනවා මේ ධර්මයේ කියන එක අපිට ස්පර්ශ වෙන්න ඕන. ධර්මයේ කියවෙන්න ඕන. ධර්මයේ හිතන්න ඕන.
ඒ ධර්මයේ කියන එක තිබුණොත් තමයි ධර්මයේ ඇහෙන්නේ, ධර්මයේ හිතන්නේ, මෙනෙහි කරන්නේ. අපි හිතමු තව එකක්. දැන් මේ පින්වතුන් යනවා තේ බොන්න. තේ බොන්න ගියන් පස්සේ තේ වෙනම තිබෙනවා, සීනි තේ කොළ වෙනම තිබෙනවා. මේ පින්වතුන් වෙන වෙන. එතකොට සීනි තේ කොළ තේ ටිකයි මේ පින්වතුනේ දෙගොල්ලොම එක්කාසු කරනවානේ. නේද? තේ මේ පින්වතුන් ගාවට එනවා, මේ පිටුම තේ ගාවට එනවා. එතකොට තේයි මේ සියලු දෙනාම එකතු වෙනවානේ. ආන්නේ ඒ එකතු වෙන තැන තමයි හිතෙන එක. එතකොට ඒ ස්පර්ශය කියලා කියන්නේ ඇත්තටම එකතු වීම. ඒ එකතු වෙන්නේ තැනක් තියෙනවා. ඒ එකතු වීමේ තැන තමයි ආයතන. සම්බන්ධීකරණ ස්ථානය. සම්බන්ධ වෙන තැන. දැන් ධර්මයයි අපි මුණ ගැහෙන තැන තමයි මෙතන. ධර්මශාලා. බුද්ධ පූජාවයි අපි පූජා කරන තැන තමයි බුදුගේ. එතකොට ඒක බුද්ධ පූජාව කියන ඒක සිද්ධ වෙන්න නම් අපි එතන ආයතනයක් හැටියට එතන තියෙන්න ඕනේ. අන්න ඒ වගේ ස්පර්ශය කියන එක ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ආයතන තැන. ස්පර්ශයට හැම වෙලෙම වැඩ තියෙන්නේ කොයි හරියද? නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ස්පර්ශයට වැඩ තියෙන්නේම කොයි හරියද? ආයතනයකමයි. එයාට ඒ ආයතනෙ ගිහිල්ලා තමයි ඒ ආයතන එයාට අදාළ වැඩේ කරන්නේ. මොකද්ද කරන්නේ? එයා කරන්නේම බාහිරෙන් අරමුණයි මේ වැඩකාරයෝ ටිකයි ඔක්කොම එකතු කරලා දාන්න. අරමුණයි වැඩකාරයෝ ටිකයි ඔක්කොම එකතු කරලා දාන්න. එයාත් ඒකේ ඇස්සේ ඉන්නවා. එයා කරන්නේ ඔක්කොම ටික එකතු කරලා දාන එකයි. එතකොට හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ ආයතනයක තමයි ස්පර්ශය කියන ධර්මයට අයිති වැඩසටහන හොඳටම කෙරෙන්නේ කියලා. වෙන තැනක නෙවෙයි. මනසෙත් දැන් ඕක මෙහෙම තේරුම් ගන්නත් පුළුවන්. දැන් අපිට බාහිර වශයෙන් ගත්තන් පස්සේ ඇහි, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ ටික පුළුවන්. ඒකට මේ මනස ගැන කොහොමද? මනස ඇවිල්ලා මනස ඇතුලේ මේ ස්පර්ශය කියන එක හොගාලා එහෙ වැඩ. ඇත්තට ස්පර්ශය කරන්නේ එන දේවල්. එන දේවල් නිකම්ම වටිනා දේවල්, නොවටිනා දේවල්, වැඩකට ඇති දේවල්, වැඩකට නැති දේවල්, බන කෑලි, කේලම් කෑලි, බොරු කෑලි, රැවටිලි කෑලි, ඔය හැම කෑල්ලක්ම අරමුණ හැටියට මේකේ ස්පර්ශ කරව යනවා. ඉතින් ධර්ම ආරම්මන තිබෙනවා ගොඩක්. මන ආයතනේ හැම වෙලාවෙම ඒ දෙන්න එකතු කර ස්පර්ශ කරන එක තමයි තියෙන්නේ. ඒක තමයි ওই ස්පර්ශයේ ලක්ෂණය. කියන්නේ එකතු කිරීමේ ස්පර්ශ කිරීමේ ගතිය. අපි දාමු මේකට මෙහෙම. හැබැයි ඔක තියෙන්නේ නම් මේ සැපෙන ගතිය කියලා තමයි තියෙන්නේ. මම හිතන්නේ සම්බන්ධීකරණ කියන ගතිය දැම්මොත් හොඳයි. නැත්තම් ආයි මිනිස්සු තේරුම් ගන්න පුළුවන් මේ රටකජු වගේ හැපෙන ගතියක් කියන. එහෙමත් තියෙනවනේ. අපි ඒක එහෙම නේද? දැන් සැපෙන ගතිය. හැපෙනවයි කියලා කියන්නේ ගැටෙනවා කියලා කියන්නත් පුළුවන්. ඒකට හිතෙන්න පුළුවන් නේද තරහ යන ගතිය වගේ කියලා. හරි දැන් මේ විජේවර්ධන මහත්තයා එක හරි ප්‍රශ්නයක් නේ. ගැටෙන ගතිය කියලා කිව්වොත් එහෙම තරහ යන ගතිය එන්න පුළුවන්. සැපෙන ගතිය කියලා හැපෙන ගතිය කියලා කිව්වොත් එහෙම රටකජු වගේ වෙන්න පුළුවන්. ඒක නිසා අපි කරමු අරමුණේ හැප්පෙන ගතිය නම් අන්න හොඳයි. හැප්පෙන ගතිය හොඳයි. සම්බන්ධීකරණ ගතිය. ස්පර්ශ කියන එක තමයි ඉතින් අපි පාවිච්චි කරන ටෙක්නිකල් වචනේ. සම්බන්ධ වෙන ගතිය.
මේ වගේ ලක්ෂණ තනි ලක්ෂණ වෙන වෙනම දැනගන්න ඕනේ. අපි ඔක්කොම මිනිස්සු තමයි. අපි ඔක්කොම මිනිස්සු හින්දා අපිට කියනවා ඒකට කියනවා පොදු ව්‍යවහාරය කියලා. පොදු ලක්ෂණෙන් පොදු ව්‍යවහාරයෙන් අපි හඳුනා ගන්නවා. හැබැයි මිනිස්සු වුණාට අපි ඔක්කොම එක නෙවෙයි. අපි ඔක්කොම කරන වෙන වැඩ තියෙනවා. ඒක නිසා රස්සා වශයෙන් ගත්තොත් එහෙම මේ හැම එක්කෙනාම වෙන තනි ජොබ් එකක් කරන්නේ. සමහරු accounting, සමහරු වෛද්‍ය ශාස්ත්‍රයේ, සමහරු ඉංජිනේරින්, ඔය වගේ එකේ සමහරු කම්පියුටර් ඔය එක වැඩතල තියෙන. ඒවට කියනවා මේ individual characteristics කියලා. අපි සාමාන්‍යයෙන් පොදු වශයෙන් කරන වැඩ ටිකක් තියෙනවා. මොකද්ද පොදු වශයෙන් කරන වැඩ ටික? කනවා, නිදා ගන්නවා. ඒක නිදා ගන්නවා අමතක කරන්න එපා. කනවා, නිදා ගන්නවා, කනවා, බොනවා, නිදා ගන්නවා. ඒව ඇවිල්ලා හැම එක්කිනාටම පොදු. හැම එක්කිනාටම පොදු. හැබැයි accounting ඊට පස්සේ ඔය බෙහෙත් දෙන වැඩේ ඊළඟට නර්සින් ඊළඟට කම්පියුටර් ඕවා හැම එක්කිනාටම පොදු ඒවා නෙවෙයි. ඒව ඇවිල්ලා ඉන්ඩිවිජුවල් කැරක්ටර්ස්. ඒක නිසා මේ 12 දෙනාටම තියෙනවා ඉන්ඩිවිජුවල් කැරක්ටරිස්ටික්ස් තියෙනවා, ඉන්ඩිවිජුවල් ෆන්ක්ෂන්ස් තියෙනවා, ඉන්ඩිවිජුවලි ඒගොල්ලන්ට වෙන් වෙච්ච ඒවා තියෙනවා සහ කොමන් කැරක්ටරිස්ටික් තියෙනවා. අපි දන්නේ නැති කොමන් ඒවා මොනවද? කොමන් ඒවා තමයි අපි කට්ටිය හැම වෙලේම කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. කොමන්. ඔය හැම එකේ අවිද්‍යාවටත් තියෙනවා සංකාර විඤ්ඤාණ නාම රූප සලආයතන වශයෙන් හැම එකටම තියෙනවා මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි. ඕක තමයි කොමන් ලක්ෂණ. ඉන්ඩිවිජුවල් ලක්ෂණ තමයි දැන් කියා දීගෙන යන්නේ. ඒවට තියෙන ආවේනික වෙන දේ. මොනවාසේ පස්ස කියන්නේ කිරින් අර ඉස්සරහ ටිකේ ඒ ආයේ වෙනම කර්ම තිබුණාට ඊළඟ මොකක් හරි පස්ස කියන පස්සේ තව එකක් නිෂ්පාදනය වෙනවා. ඒ නිෂ්පාදනය වීම සඳහා එකතු කරන එක. එහෙම ඒක වෙනම කියන්නේ. එතකොට එහෙම නෙවෙයි. ඔය ඒ ස්පර්ශයට මේ මහත්තයා කඩේ වේටර් ඉන්නවනේ. කඩේ වේටර්ගේ වැඩේ මොකද්ද? වේටර්ගේ වැඩේ අපි ඕඩර් එකක් දුන්නාන් පස්සේ අපිට ගෙනලා දෙන එකනේ. එයා දුන්නේ මොකද්ද? එයා කැම ටික අපිට මේසෙන් තියලා ගියා. අපි මේසෙ වාල්ලා ඉන්නවා. එයා අපි කෑවත් එකයි, ඒක බිව්වත් එකයි. එයා අපි ඒ වගේ සෙල්ලම් කර එකත් එකයි. මොකෝ එයා එතනින් නැහැ. එයා කරේ මොකද්ද? එයාගේ ඩියුටි එක කරා. එයාට තියෙන සර්විස් එක මොකද්ද? මේ අපිට කැම ටික දෙන එක විතරයි. ස්පර්ශය තියෙනවනේ. ස්පර්ශයට වැඩක් නැහැ. ඕක ඔයා පස්සේ රැස් කරගත්තත් එකයි, බෑග් එකේ දාගෙන ගියත් එකයි, ගෝණී කරගාගෙන ගියත් එකයි. ඒ නෑ අදාළ නෑ. හැම වෙලේම ස්පර්ශය කරන්නේ ඒ වෙලාවට ඔයා ඉන්නවා. මේ අපේ ලොක්කා විඥානයේ ඉන්නවා. එයත් එක්ක ආපු අර අයියලා ටික ඉන්නවා. මේ පස්ස වේදනා අරවමෝ මෙන්න කියලා ඒගොල්ලෝ සම්බන්ධීකරණය කරා ගියා. කාර්යාලයකට මිනිස්සෙක් වැඩක් කරගන්න ගියන් පස්සේ ඒකේ ඉන්නවා මෙන්න මෙහෙම ඉස්සරහම තියෙනවා. ඒක දැන් ඔෆිස් එකක තේරුම් ගන්න පුළුවන්. මොකද්ද? ඉස්සරලාම යන්නේ රිසෙප්ෂනිස්ට්. ඒ රිසෙප්ෂන් එකට යන්නේ. රිසෙප්ෂන් එකේ ඉන්නවා මොකද්ද? රිසෙප්ෂනිස්ට් ඉන්නවා. එයාගේ ජොබ් එක මොකද්ද? එයාගේ ජොබ් එක තමයි මෙයා ආවේ කොහෙන්ද? පිටින් ආපු එක්කෙනා කවුරු ආවේ? මේ මැනේජර් හරි එක්සිකියුටිව් මැනේජර් හරි එහෙම නැත්නම් ඔෆිස් එකේ කවුද එයා හම්බෙන්න එයා මුණ ගැහුවා.
එයා ඊට පස්සේ අහවල් රූම් එකේ ඉන්නේ කියලා ඊට පස්සේ කෝල් එකක් දුන්නා. හරි එහෙම සම්බන්ධ කරලා දාන. ඊට පස්සේ එයාට මෙයා කරන්නේ අර රිසෙප්ෂනිස්ට් කරන්නේ ඒගොල්ලන්ගේ සම්බන්ධීකරණ විතරයි. කෝඩිනේටර් ජොබ් එක කරාට පස්සේ මෙයා ගිහිල්ලා ඒ ඔෆිසත් එක්ක කතා කරත් එකයි, තේ බිව්වත් එකයි, පරිප්පු හදවත් එකයි, පාන් කෑවත් එකයි, පැනලා ගියත් එකයි. එයා එතනින් පස්සේ වගේ කියන්නේ නැහැ. තේරුණානේ? පස්සේ කියන එක ඇවිල්ලා අන්න ඒ වගේ කෝඩිනේටර් වැඩි කරලා දෙනවා. එයා එතනින් පස්සේ මොකුත් වගේ කියන්නේ නැහැ. ඉන්ඩිවිජුවල් ලක්ෂණ ඔය විදිහට. හැබැයි ඉස්සරහට යනකොට වෙන වෙන දේවල් සිද්ධ වෙනවා. හැබැයි ඒක මෙයාගේ උපකාරයක් නිසා වෙන්න පුළුවන්. හැබැයි මෙයා වගේ කියන්නේ. ඒක නිසා මේකේ වැදගත්කම තමයි ඉන්ඩිවිජුවල් ලක්ෂණ, ඉන්ඩිවිජුවල් කැරක්ටරිස්ටික් ඉන්ඩිවිජුවල්ම තේරුම් ගන්න. වෙන එකකට බද්ධ කරන්නේ නැතුව. හේතුඵල ධර්ම දැනගැනීමේදී වෙන තැන්වල තියෙනවා ඒවා බලන ගතියක්. ඒක එතනදී කරා. මේක තේරුණාද? පටිච්චසමුප්පාදේ ලේසි නේද? එකක් තේරුම් ගන්න මේ ඒ කියන්නේ අපිට ධර්ම අවබෝධයකට ප්‍රමාණවත් ආකාරයෙන් අර්ථාන්විතව ග්‍රහණය කරගත්තේ නැත්නම් අපි නිකන් මුලා වෙනවා. නිකන් මේ මොන හරි ඉතින් අර මේ මොන හරි ටිකක් අර ඇතුළට දාලා හොල්ල හිටියන් පස්සේ සද්දයක් නම් එනවා. ඒකේ ඇතුලේ තියෙන ගල් කැටද නැත්නම් යකඩ බෝලද කියලා දන්නේ නැහැ නේද? එහෙම තියෙනව නේද මන්දයා? අර මේ මොකද්ද අර කැටයකට මොකක් හරි දෙයක් දාලා ඉවරලා අපි හොල්ලනකොට සද්දයක් එනවා නේද? සද්දයක් එනකොට ඒ සද්දයක් එන බව දන්නවා. සල්ලිද ගල්ද නැත්නම් යකඩ කුරුද කාන්දන් කැටද මොකක්වත් දන්නේ නැහැ. අන්න ඒ වගේ. මම මේක මකනවා. ලියාගන්න ඔක්කොම ලියාගත්තේ නේද? ඔක්කොම ලියාගන්න එක තිත් කැල්ලක් තියන්න එපා. ස්පර්ශය වෙනකොට ඇති වෙන මොකද්ද? වේදනාව කියන එක ඇවිල්ලා වින්දනය කරන විඳින ගතිය, විඳින ගුණය, විඳින ලක්ෂණ. විඳීමේ ගතිය. දැන් මේ ස්පර්ශයේදී විඳින්නේ නැහැ. ස්පර්ශයේ නෙවෙයි විඳින්නේ. ආයතනයේදී විඳින්නේ නැහැ. ආයතනයත් නෙවෙයි විඳින්නේ. හිත විඳිනවද? නැහැ. හිතට විඳින්න බෑ. හිතට විඳින්න බෑ. හිතට මොකද මේ කියන්නේ මොකද්ද මේ හිත කියන විඥාණයට තියෙන්නේ? දැනගැනීමේ හැකියාව විතරමයි තිබෙන්නේ හිතට. හිතට විඳින්න බෑ. අපි කියනවා සාමාන්‍ය කතා ව්‍යවහාරයේදී හිතින් විඳිනවයි කියලා. ඒ ඉතින් සාමාන්‍යයෙන් අර නිකන් ගොඩතරේ කතා කරන නිකන් සාමාන්‍යයෙන් රහ කන්වර්සේෂන් තියෙනවනේ ඒ වගේ. හැබැයි ඇත්තටම මේ ධර්ම කාරණේදී හිතට විඳින්න බෑ. මේ විඳීමට වෙනමම විඳින්නම කියලා හිතේ දාගෙන ඉන්නවා වෙන එක්කෙනෙක්. ඒකට කියනවා මොකද්ද? වේදනාව කියලා. ඒ වේදනාව කියන චෛතසිකයේ හිත යන හැම තැනම එයා යනවා. ගිහිල්ලා හිත මොන අරමුණකට වැටුණත් එයා කරන්නේ මොකද්ද? ඒකේ ස්වභාවය විඳිනවා.
ඉතින් අර අපි කියවනේ ඔෆිස් එකකට එක්කෙනෙක් එනවයි කියලා. එතකොට ඒ ඔෆිස් එකේ තිබෙනා වූ එහෙම නැත්නම් ආපු කෙනා ගැන තිබෙනා වූ හොඳ නරක දැනගන්න විඳින එක්කෙනෙක් ඉන්නවා. ඔය ඔෆිස් වල ඉන්නවා කට්ටිය ඔය එක එක අර ඔෆිස් එකේ මහත්තයා හරි නෝනා හරි කතා කර කර ඉන්නවනම් ඒක කොහොමද අපි තීරුම් ගන්න ඇත්තට? මෙන්න මෙහෙම වැඩ තියෙනවා. ඔය මම හරියට දන්නේ මේ හැබැයි ඒක මට ඔය ඉතින් එක එක අයත් එක්ක සාකච්ඡා කරනකොට හිතේ කෙටිච්ච ඒවා තමයි මෙතෙන්ද හැලෙන්නේ ආ. එතුවා මේ අමුතුම මේ අමුතුම දේවල් මම පట్టල කරගෙන ගෝණි බැඳගෙන ඉන්නේ මේ කාරණේට එකක් කියන්න. මේ පිටුතු මගුල් ගෙවල් ගන්නවනේ. දැන් ගන්නේ මගුල් ගෙවල්ද මගුල් හෝටල්ද? දැන් ගන්නේ මගුල් හෝටල්. මගුල් ගෙවල් ගන්නවා කියලා කියන්නේ ගෙදරක මගුලක් ගත්තා. නේද මහත්තයා? දැන් ගන්නේ මගුල් හෝටල්නේ. එතකොට මගුල් හෝටලයක් ගන්න. ඒ මගුල් හෝටලේ මංගල්‍ය තියෙන්නේ කොහෙද? හෝටලේ. එතකොට ඒ මගුල් හෝටලේට ගියාන් පස්සේ මංගල්‍ය තියෙනකොට මිනිස්සුන්ට ආරාධනා කරනවා. එතකොට මනමාලයා දෙමව්පියෝ ඉන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ දෙපාර්ශවයේම ඉන්නා වූ නෑදෑයෝ ටික මුණ ගැහින්නේ කොහෙද? හෝටලේ. එතකොට ආරාධනා කරාන් පස්සේ දැන් හෝටලේ තමයි ආයතනේ. හරිනේ. දෙපිරිස එකතු වෙන්නා වූ වැඩේ කරන්නේ එතන. ඔය ඔතෙන්ද යනවා. දැන් ඇත්තටම තියෙන්නේ සින්දුවක් කියනවා නම් අප්පුඩි ගහනවා නම් බලාගෙන ඉන්නවා නම් ෆොටෝ ගන්න ඔක්කොම කරන්න ඕනේ ඒ යන කට්ටියනේ. හැබැයි මම අහලා තියෙනවා මෙන්න මෙහෙම ඒ වෙනම කට්ටියක් යනවලු එකේ ඒගොල්ලෝ ඇවිල්ලා අර මේ මනමාලයාගේ සහ මනමාලයේගේ උඩට තිබෙනා වූ උඩම කෙස් ගහේ ඉඳලා පල්ලහැ පතුලේ සෙරෙප්පුවේ තිබෙනා වූ පල්ලහැම කැඩිච්ච කෑල දක්වාම හොඳට විපරම් කරලා ಗುಣ දොස් බලන්නා වූ අය ඉන්නවායි කියලා මම දැනගෙන තියෙනවා. මේක ඇත්තද බොරු? ඇත්තද බොරුද? තේරෙනා නේද? ඒ වගේ තමයි මේ මනමාල මහත්මයාගේ කෝට් එක හොදපු එකක්ද නැති එකක්ද? කුලියට ගත් එකක්ද එයාගේ මේකක්ද? පරණයකට මනුගුලකට ඇඳපු එකක්ද නැති එකක්ද? ඒ ඔක්කොම ටික කතා හොද්දටම බලන්න පුළුවන්. එහෙම ඉන්නව නේද? ආන්න ඒ වාගේ මේ චෛතසික මණ්ඩලයේ කුමාර හෝ වේවා ආරම්මණයකට යනකොට ඔන්න ඔය ගුණ දොස් ටේස් කරන්න පුළුවන් එක්කෙනෙක් යනවා. ඔය ආරම්මණයේ තිබෙන හොඳ නරක උස මහත හොඳ නරක සැප දුක් විඳින්න පුළුවන් දැනගන්න පුළුවන් විඳින්න පුළුවන් ටේස් කරන්න පුළුවන් එක්කෙනෙක් යනවාමයි. ඒ කවුද? වේදනා චෛතසිකයේ ජොබ් එක උන්න ඔය වගේ තමයි. වේදනාව කරන්නේ මොය වැඩි. කරන්නේ මොය වැඩි. සෝනන්දේ කිව්ව හොඳ නරක කියන එක දැනගන්න. හොඳ හෝ නරක. කුසල හෝ අකුසල. නෑ. කුසල අකුසල නෑ. හොඳ ටේස්ට්ද නරකයිද? ටේස්ට් එකේ තියෙන හොඳ නරක. ඔව්. සැප වේදනාව දුක් වේදනාව. ඒකයි දැනගන්න. ඒකයි දැනගන්න. එහෙම ආරම්මණයේ තිබෙන අර ඉස්සලා කිව්ව නේද හිතට පුළුවන් ද දැනගන්න හිතට පුළුවන් ද විඳින්න කියලා කිව්ව නේද? හිතට විඳින්න බෑ. හිතට පුළුවන්කම තියෙන්නේ දැන ගැනීම කොහොමද විතරයි. ඒ එක්කම එතනම ඉන්නා වූ එක්කිනා තමයි වේදනාවේ ජොබ් එක තමයි ඒ වේදනාවට දැන ගැනීම වැඩක් නැහැ. ඒකට වෙන කෙනෙක් ඉන්නවනේ. අර
විඥානේ හිත. එයා කරන්නේ මොකද්ද? අරකේ ಗುಣ දෘෂ්ටික බලන. ටේස්ට් එක බලන. ආන්න ඒ වගේ තමයි වේදනාව. දැන් හරිනේ. දැන් හරි. දැන් බලන්න. දැන් බැලුවොත් එහෙම මනමාලයා දිහා යම්කිසි කෙනෙක් බලාගෙන ඉන්නවා නම් ඒ බලාගෙන ඉන්නකොට වැඩිහිටියයි ඉන්නවනේ. වැඩිහිටි ප්‍රධාන අය. ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම ඔය මනමාලයාගේ මගේ ඒ වගේ ළමයින්ගේ එයාට ගමන්නේ කොහොම හරි නොණ්ඩි ගහන්න නැතුව යනවනම් එච්චරයි මිනිස්සෙක් නම් එච්චරයි එහෙමයි. ඒගොල්ලෝ එයා මේ ළමයා හොඳයි. මෙයා මනමාලය කියලා එහෙම දැනගන්නවා. ඇරෙන්න එතනින් එහාට දෙයක් ඒගොල්ලෝ සලකන්නේ නැහැ. හැබැයි ඊට වඩා ඒගොල්ලන්ගේ උස, මහත, කේට්ටු, ලස්සන, අඳින පළන දෙන ඒ වගේ දේවල් මේ කියන්නේ විපරම් කර ටේස් කරන අය එතනම ඒ එක්කම ඉන්නවා. හැබැයි දෙන්නම කරන්නේ ඒක අරමුණ. අර ලොකු මේ වැඩිහිටියෝ අය අරමුණු කරන්නේත් අර මේ මනමාලියෝ යුගල අර ටේස් කරන කට්ටිය මොකද්ද? අර ගුණ දෝෂ බලන අයත් ඉන්නේ එතනමයි. ඉතින් හරිනේ. හිත විසින් දැනගන්නා වූ අරමුණම තමයි වේදනාව විසින් රස විඳින්නේ. දෙකක් නෙමෙයි. ඉතින් ওই විදිහයි ඔය ඇත්තටම ඔච්චර සරල කරන්න හේතුව අපි හුදකලා කරන්න ඕනේ ධර්ම කොටස්. තනි කරන්න ඕනේ ධර්ම කොටස්. ධර්ම කාණ්ඩ ධර්ම ස්වභාව හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන දේශනාවේ ඔහොමයි තියෙන්නේ. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගන්නකොට ධර්ම කාරණයක් හුදකලා කරන්න. හුදකලා කරලා තනි කරලා ඉන්ඩිවිජුවල් ගත කරලා තමයි තේරුම් ගන්න. ඔය සරියුත් ස්වාමීන් වහන්සේගේ දේශනා විලාසයේ තිබෙන ඊ타මත්ම මනහර ඊ타මත්ම සුපරිසුද්ධ ගතිය තමයි හරියට ඉන්ඩිවිජුවල් දේශනා කරන. සංයුතනිකායත් එහෙම තියෙන සූත්‍ර. ඒක නිසා වේදනාවේ තිබෙන්නේ වේදනාවට දැනගන්නත් බෑ, වේදනාවට ස්පර්ශ වෙන්නත් බෑ, වේදනාවට සංඥාවක් ඇත්තෙත් නෑ. ඒක කරන්නේම අර වින්දිනේ ලස්සන විතරයි. වින්දනේ ගතිය විතරයි. සම්මාස වේදනා චෛතසිකයේ තාචුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් මොන වගේද? වේදනා චෛතසිකයක් කියවනේ. ඔව්. ඒක හිතයි ඒක පොඩක් ඒ වල අතරේ වෙනස ඒක තමයි දැන් අපි කිව්වේ. ඒ කියන්නේ වේදනා හිත කියලා කියන්නේ අරමුණ දැනගන්නවා. වේදනාව කියලා කියන්නේ අරමුණ විඳිනවා. චෛතසිකය කියන්නේ චෛතසිකය හිතේ වෙනස. පැහැදිලි මාත්. අන්න ඒකනේ. චෛතසිකයේ මේ චෛතසිකයයි විඥාන හිතයි දෙකේ මොකද්ද වෙනස? චෛතසිකයකට විතර පහළ වෙන්න බැහැ. හිතට තනියම ඉඳලා එකම එකට. හිතයි චෛතසිකයි දෙගොල්ලම එකටයි ඉන්නේ. එකම අරමුණ. ඔව්. හිතද ලොකු චෛතසිකද ලොකු? හිත ප්‍රධානයි. චෛතසික අප්‍රධානයි. ඒක නිසා චෛතසික ධර්ම කියලා කියන්නේ හිතේ පහළ වෙන්නා වූ අණු ධර්ම. ඒ කියන්නේ qualities din මෙහෙම කියන්න පුළුවන්. මට ඒ තරම් පින්තූරම් දෙන්න බෑ. නමුත් මෙන්න මේ චෛතසිකයක් ඉඳලා මේක මට උන්නේ. මේක මොකක් වගේද පේන්නේ?
ඒ ජොග්ගක මේ මගයක් නේද? මේක පේනවද මේ කවුද? පිටිපස්සට පේනවනේ. මේක ඇවිල්ලා අපි කියමු මග් එකක් කියලා. හරි කියනවද කෝප්පයක් කියනවද? ඈ? මග් එකක් කියලා කියමු. මේ දැන් මේ මග් එක නේද ප්‍රධාන? මේ මග් එක මේක තනියෙන්ම ඉන්නවා නෙවෙයි. මේ මග් එකට තියෙනවා ආවේනික ගුණ විශේෂයෝ ටිකක්. මේකට තියෙනවා ඒක දැන් මේ මග් එකක් හැදෙන වෙලාවේදීම පහළ වෙන ඒවටම අයිති වෙන ඒකටම හැදෙන ගුණ ටිකක් තියෙනවා. ඒක ඒ මග් එකෙන් අයින් කරලා කෝප්පේ බේර ගන්න බෑ. තේරුණානේ? මේක අන්තිම කම්පියුටර් කරනකොට තියෙන මොකද්ද මහත්තයා අර මේ කම්පියුටර් කරනකොට අර තියෙන්නේ මොකද්ද මේ බේසික් අර මේ නෑ ඒ උගන්වනකොට තියෙනවා ඒක කඩි ගන්න තියෙනවා අර මොකද්ද ටීචින් ප්‍රෝග්‍රෑම් එකේ මොකද්ද ඒකේ තියෙන ඩමි computer science for dummies නේද ඩමි කියලා කියන්නේ මොකද්ද ඈ මෝඩ කියන එකද මොට්ටේ කියන එකද අන්න හරි ඇත්තටම කියනවා නම් ඒකේ ඩමි කියලා කියන මොට්ටේ කියන එක තමයි ඒ කියන්නේ එහෙම තමයි ඒ කම්පියුටර් සයන්ස් උඩ හැබැයි ඒක එහෙම තිබුණාට ඊටාම රහ පොතක් ඒක. ඊටාම රසවත් පොතක් ඒක එහෙම පොත එහෙම තිබුණාට ඇතුලේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ කියන්නේ ඒකේ තියෙන ඉන්ඩෙක්ස් සබ්ජෙක්ට් එක කරගෙන ඊටාම එක පිටුවට ඡේදයට ගෙනියනවා හරි පුදුම විදිහට වේගෙන් උගන්වනවා කම්පියුටර් සයන්ස්. කියලා දිනවනේ. අන්න. ඒ වගේ එකක් තමයි මේ. ඒ වගේ එකක් තමයි. අභිධම්ම for dummies කියලා කියන්නේ. දැන් මේක හොඳට ඉගෙන ගන්න ඕන නම් මාන්නේ ගලවලා පැත්තකින් තියලා ඩමි කෙනෙක් වෙන්න ඕනේ. අන්න එදාට තමයි ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඕකට මම දැනුවත් කියලා ඕක ගහගත්ත ගමන් එදා ඉඳලම මොඩෙක් වෙනවා. එහෙම තමයි ඉගෙන ගන්න. භාවනා කරනකොටත් කියනනේ හැම වෙලාවෙම 0 යන්න කියලා. හොඳයි මේක කියවලා මම මේකේ මේ කෝපයේ තිබෙනා වූ ලක්ෂණය මේකට බද්ධ වෙලා තිබෙන. මේකට අඩියක් තියෙනව නේද? තියෙනව නේද? කෝපයේ අඩිය ගලවලා කෝප්පේ බේර ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් අඩිය මේකට බද්ධයි නේද? මේකේ තියෙනව නේද ඕපනින් එකක්? ඒක කෝප්පේ අයිති එකක් නේද? ඒකේ තිබෙනා වූ ඒ කෝපයේ තියෙන ඕපනින් එක අයින් කරලා කෝප්පේ බේර ගන්න පුළුවන්ද? බෑ. කෝපේ තියන නේද උසක්? තියෙනනේ. එතකොට කෝපේ තියන නේද රවුමක්? කෝපේ උසයි, කෝපේ පළලයි, කෝපේ රවුමයි, කෝපේ අණ්ඩයි. ඊළඟට මේකේ තියෙන බර මේ ටික ඔක්කොම ටික කෝපයට බද්ධ වෙලා, කෝපයට අයිති වෙලා, කෝපයට මේ මග් එකට අයිති කොටස් වෙලා නේද ඒකේ තියෙන්නේ? එහෙම නේද තියෙන්නේ? උස, පළල, රවුම්, මහත, ඊට පස්සේ ඒකේ කන්ටේනර් ගතිය, බොක්ක ගතිය, හැඩ ඒ ටික ඔක්කොම තියෙනව නේද? ආන්න ඒ වගේ තමයි හිතේ තිබෙනා වූ චෛතසික ගති. කවදාකවත්ම හිතෙන් චෛතසික ගලවන්න බෑ. අයින් කරන්න බෑ. ඒ හිතට බද්ධ වෙලා, හිතට කැවිලා, හිතත් එක්කම තියෙනවා යම්කිසි වෙලාවක කෝප්පේ පහළ වුණාද, කෝප්පේ පහළ වෙන වෙලාවේදී උස මහත රවුම් ගතිය ආදී දේවල් නිර්මාණය වෙනවා, ඒකට බද්ධ වෙනවා වගේම යම්කිසි වෙලාවක හිතක් පහළ වෙනවද, ඒ හිතේ අර කියන්නා වූ ධර්ම ටික එකතු වෙනවා. වේදනාව දැනෙන්නේ ඒ හිතට. ඒකේ ඇතුලේ තිබෙන දැන් ඒකේ ඇතුලේ තිබෙනා වූ හිත ඇතුලේ හිත පහළ වෙනකොට කවදාකවත්ම වේදනාව මම පස්සේ ඉන්නම් තේ එකක් බීලා ඔයා යන්න කියලා එහෙම නෑ කතා. වේදනා චිත පහළ වෙනකොටම වේදනාව එනවා.
හිත පහළ වෙනකොටම ස්පර්ශය එනවා. හිත පහළ වෙනකොටම ඒකාග්‍රතාවය එනවා. හිත පහළ වෙනකොටම මානසිකාරය එනවා. ඔය වගේ චේතනාව එනවා. ඔය සෙට් එකක් තිබෙන හැම වෙලාවෙම හිතත් එක්ක යන බේසික් හතක් තියෙනවා. බේසික් හතක් තියෙනවා. ඔය හතෙන් අඩුව යන්නෙම නැහැ. ඒක නිසා වේදනාව කියන එක ආරම්මණයට ගියන් පස්සේ යාට අවිද්‍යාවයි යොබ්බේ කරනවා. සැප දුක් උපේක්ෂා කියලා මේ වේදනාව විඳින්නේ එතන තියෙන එකක් විඳිනවා. එයා තෝරන්නෙත් නැහැ. මේක හොඳයි සැපට විඳිනවා මේක. මේක හොඳයි දුකට විඳිනවා. එහෙම කරන්නේ නැහැ. ඒ තියෙන්නේ මොකද්ද සැප ඒක එයා විඳිනවා. ඒ ස්වාමීන් වහන්සේ එතන විඳින්නේ අවිද්‍යාවෙන් වහලා තියෙන එකනේ. අවිද්‍යාවෙන් වහලා මොකක් හරි ආරම්මණයක් එතන තියෙනවනේ. ඉතින් ඒක වේදනාවට වැඩක් නැහැ. ඔක වැහිලා අවිද්‍යාවෙන් වැහිලා ප්‍රඥාවෙන් ඕපන් වෙලා ඒවට ඒකේ තියෙන්නේ මොනවද? හොඳ රහද, කුණු රහද, රස රහද, පැණි රහද, තිත්ත රහ ඒක ටෙස්ට් කරලා යාගේ යොබ් එක යා කරා. එච්චරයි. හොඳයි. එහෙනම් සෑම දිනාටම ධර්මාභෝධයේ වේවා තෙරුවන් සරණයි කියලා කියනවා.